තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මෙහෙණින් වහන්සේ ආදරණීය දරු දැරියනි මූලික පිරිවෙනේ 4 වන ශ්‍රේණියට අදාළ විද්‍යාව පාඩම් මාලාවේ 4 වෙනි විද්‍යාව පාඩම ආවර්තිතා වගුවේ රටා කියන මේ මාතෘකාව තමයි අපි සාකච්ඡා කරන්න හදන්නේ. එතකොට මේ ආවර්තිතා වගුවේ රටා කියන මේ පාඩම මේ 4 වෙනි ඒකකය අපිට මීට කලින් අපි කතා කරපු 3 වෙනි ඒකකයත් එක්ක ඍජුව බැඳෙනවා. 3 වෙනි ඒකකයේ පදාර්ථයේ ගුණ කියන මාතෘකාවේදී අපි පරමාණුක ව්‍යුහය, ඉලෙක්ට්‍රෝන වින්‍යාස, පරමාණුක ක්‍රමාංක, ස්කන්ධ ක්‍රමාංක, සංයුජතා මෙන්න මේ වගේ දේවල් ගැන කතා කෙරුවා. ශක්ති මට්ටම්, පරමාණුක නෂ්ටිර පිට තියෙන අවකාශයේ තියෙන ශක්ති මට්ටම්, එක් ශක්ති මට්ටමේ තබාගත හැකි උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා මේ ආදී වශයෙන් දේවල් අපි කතා කෙරුවා. එතකොට මෙන්න මේ දේවල් මේ පාඩමට මේ මාතෘකාවට ඍජුව බලපාන. ඒක නිසා අපි මේ මාතෘකාව කරනවා නම් ඊට කලින් අර කතා කරපු 3 වෙනි ඒකකයේ පදාර්ථයේ ගුණ කියන මාතෘකාවේ විෂය කරුණු හොඳින් දැන සිටිය යුතුයි. මම විශ්වාස කරනවා ඔබ වහන්සේලාත් මේ දරුවොත් ඒ විෂය කරුණු 3 වෙනි ඒකකයේ විෂය කරුණු හොඳින් පරිශීලනය කරලා අවබෝධ කරගෙන ඇවිල්ලා ඇති කියලා. එහෙම ඇවිල්ලා ඉන්නවනම් අපිට මේ ඒකකය ඉතා පහසුවෙන් කරගන්න පුළුවන්. දැන් මේ ඒකකයේ තියෙන ආවර්තිතා වගුවේ රටා. එතකොට මේ මොකක්ද ආවර්තිතා වගුව කියලා කියන්නේ? ආවර්තිතා වගුව අපවැනි ජීවීන් මෙන්ම පරිසරයේ දැකිය හැකි සියලුම ලොකු කුඩා වස්තු සෑදී ඇත්තේ පදාර්ථ වලින් බව අපි දන්නවා. ශාක, සතුන්, සුද්ධ ජීවීන් වැනි සියලුම ජීවීනුත් සියලුම අජීවීනුත් පොදුවේ කිව්වොත් පදාර්ථය. ඝන, ද්‍රව, වායු වැනි පදාර්ථය මේවා නිර්මාණය වෙලා තියෙන අංශු වලින්. පදාර්ථය නිර්මාණය වෙලා තියෙන අංශු වලින්. පදාර්ථය නිර්මාණය වී ඇති අංශු. අතරම පදාර්ථය නිර්මාණය වෙලා තියෙන මූලද්‍රව්‍ය වලින්. මූලද්‍රව්‍ය නිර්මාණය වී ඇති අංශු පරමාණු. ඒ අනුව පරමාණු වලින් තමයි මේ පදාර්ථය නිර්මාණය වෙලා තියෙන්නේ. පරමාණු වලින්. පරමාණු වලින් නිර්මාණය වූ පදාර්ථය. පරමාණු වලින් නිර්මාණය වූ පදාර්ථය. එතකොට ඒ පදාර්ථයේ නිර්මාණයට දායක වන මූලද්‍රව්‍ය පරමාණු විවිධයි. මේ වන විට හඳුනාගෙන තිබෙන මූලද්‍රව්‍ය සංඛ්‍යාව 120කට අධිකයි. මේසා විශාල මූලද්‍රව්‍ය සංඛ්‍යාව වෙන්වෙන්ව ගෙන අධ්‍යයනය කිරීම ඉතා අපහසුයි. ඒ සඳහා දීර්ඝ කාලයක් යනවා. අප මේ වන විට හඳුනාගෙන තිබෙනවා පදාර්ථයේ නිර්මාණයට දායක වන එකිනෙකට වෙනස් මූලද්‍රව්‍ය 120කට අධික ප්‍රමාණයක්. ඒ අතරින් සමහර අවසාන වශයෙන් හොයාගත්තු මූලද්‍රව්‍ය කිහිපය තාම අන්තර්ජාතික වශයෙන් නම් කරලත් නැහැ. විවිධ නාම යෝජනා වෙලා තියෙනවා. නමුත් ස්ථිරව ඒ මූලද්‍රව්‍ය නම් සම්මත වෙලා නැහැ. කෙසේ වෙතත් මූලද්‍රව්‍ය 120කට අධික ප්‍රමාණයක් හොයාගෙන තියෙනවා. ඒ අතර මූලද්‍රව්‍ය 90ක් 95ක් විතර ස්වභාවයේ පවතින මූලද්‍රව්‍ය. ඉතිරි මූලද්‍රව්‍ය ප්‍රමාණයේ ස්වභාවයේ පවතින්නේ ඇතැම් විකිරණශීලී ක්ෂයවීම රටාවල අතුරු ඵලයන් ලෙස කෙටි කාලීනව නිර්මාණය වෙලා නැති වෙලා යන ඒවා. උදාහරණ ඇතැම් නාස්තික ප්‍රතික්‍රියාවලදී අතුරු ඵලයක් ලෙස කෙටි කාලීනව නිපද වෙලා නැති වෙලා යන වශයෙන්ක උදාහරණ රේඩියම්. රේඩියම් කියන්නේ එහෙම මූලද්‍රව්‍ය. එතකොට සමහර රේඩියම් ෆ්‍රැන්සියම්. ෆ්‍රැන්සියම් කියන්නේ ආවර්තිතා වගුවේ තියෙන මූලද්‍රව්‍යයක්. මේ ෆ්‍රැන්සියම් වල ආයු කාලය තත්පරෙන් 10න් පංගුවකටත් වඩා අඩුයි. විකිරණශීලී ක්ෂයවීම රටාවක එක අතුරු ඵලයක් ලෙස ක්ෂණිකව හටගෙන නැති වෙලා යන මූලද්‍රව්‍යයක් තමයි ෆ්‍රැන්සියම්. ඒක නිසා අපි ඔය හඳුනාගෙන තියෙන මූලද්‍රව්‍ය 120ම 120ට අධික ප්‍රමාණයම ස්වභාවයේ පවතින මූලද්‍රව්‍යම නෙවෙයි. ඒවා ඇතැම් නාස්තික ප්‍රතික්‍රියාවලදී හටගෙන අතුරු ඵල ලෙස හටගෙන ක්ෂණිකව කෙටි කාලයක් තුළ නැති වී යන මූලද්‍රව්‍ය. ඊට අමතරව මූලද්‍රව්‍ය 95ක් විතර ස්වභාවයේ පවතින මූලද්‍රව්‍ය. මූලද්‍රව්‍ය 95ක් විතර ස්වභාවයේ පවතින මූලද්‍රව්‍ය. ඒ ස්වභාවයේ පවතින මූලද්‍රව්‍ය 95 ගත්තත් ඒ මූලද්‍රව්‍ය වෙන්වෙන් වශයෙන් ගෙන හැදෑරීම ඉතා අපහසු කරුණක්. මූලද්‍රව්‍යයක් වෙන්වෙන් වශයෙන් ගෙන හදාරන්න අපහසුයි.
ඒ සඳහා දීර්ඝ කාලයක් ගත වෙන කාලයත් වැඩි අනික මතක තබා ගැනීමේ අපහසුතාවත් තියෙනවා. ඒ නිසා මේ කෙටි කාලයකින් මේ මූලද්‍රව්‍ය ගුණ වඩා පහසු ආකාරයට හදාරන්නට මූලද්‍රව්‍ය යම් ආකාරයකට වර්ග කරන්න ඕන. මූලද්‍රව්‍ය වර්ග කිරීමේ ක්‍රමයක් තමයි ආවර්තිතා වගුවෙන් අපි සලකා බලන්නේ. මූලද්‍රව්‍ය වර්ග කරන්න පුළුවන් ක්‍රම ගණනාවක් තියෙනවා. ඒ අතර එක ක්‍රමයක් තමයි මේ ආවර්තිතා වගුවෙන් අපි සලකා බලන්නේ. මේ බලන්න. අප වැනි ජීවීන් මෙන් පරිසරයේ දැකී සියලුම ලොකුඩා වස්තු සෑදී ඇත්තේ පදාර්ථ වලින් බව අපි දන්නවා. ඒතර පදාර්ථය නිර්මාණලා තියෙන මූලද්‍රව්‍ය වලින් මූලද්‍රව්‍ය තියෙන 120කට අධික ප්‍රමාණයක් ඒවා වෙන වෙනම ගෙන හදාරන්න අපහසු නිසා ඒවා යම් පහසු ක්‍රමයකට වර්ග කරලා අධ්‍යයනය කරන්න තමයි අපි මේ පාඩමේදී උත්සාහ දරන්නේ. එතකොට ආවර්තිතා වගුව පදාර්ථයේ සකස් වී ඇත්තේ මේ දක්වා සොයාගෙන ඇති මූලද්‍රව්‍ය 120ක් පමණ සහභාගී වීමයි. පදාර්ථයේ සකස් වී ඇති මූලද්‍රව්‍ය පිළිබඳ තොරතුරු විද්‍යාඥයන් විසින් ඉදිරියටත් ගවේෂණය කරනවා. තව තවත් අනාගතයේදී නාස්තික ප්‍රතික්‍රියාවලින් තවම සොයාගෙන නැති අලුත් මූලද්‍රව්‍යත් ඉදිරියේ තව හම්බ වෙන්නට පුළුවන්. දැනට සොයාගෙන ඇති මූලද්‍රව්‍ය පිළිබඳ අධ්‍යයනය පහසු කර ගැනීමට විද්‍යාඥයන් විසින් විවිධ ක්‍රම අනුගමනය කර මූලද්‍රව්‍ය වර්ග කිරීමට උත්සාහ දරා ඇත. ඔව්. දැනට සොයාගෙන ඇති හරි දැනට සොයාගෙන ඇති මේ මූලද්‍රව්‍ය ඉතා පහසුවෙන් අධ්‍යයනය කරන්නට. මොකද වෙන් වෙන් ගෙන අධ්‍යයනය කරන්න ගියොත් සමහරක් වෙලාවට එක මූලද්‍රව්‍යයක් මාස කිහිපයක් අධ්‍යයනය කරන්න තරමට කරුණු තියෙනවා. එතකොට මූලද්‍රව්‍ය 120කට අධික ප්‍රමාණයක් ඒ විදිහට වෙන වෙනම ඉගෙන ගන්න ගියොත් ඉතා දීර්ඝ කාලයක් ගත වෙනවා. අනික එකිනෙකට වෙනස් මූලද්‍රව්‍ය 120ක ගුණ මතක තියාගන්න එක පහසු කාරණයකුත් නෙමෙයි. ඒ නිසා තමයි කෙටි කාලයකින් වඩා පහසුවෙන් මතක තබා ගැනීමේ පහසු ක්‍රමයකට මූලද්‍රව්‍ය අධ්‍යයනය කරන්නට ඒවා වර්ග කරන්නේ. විවිධ ක්‍රම භාවිතා කරලා විද්‍යාඥයෝ මූලද්‍රව්‍ය වර්ග කරනවා. හරි. මේ බලන්න. එතකොට මේ මූලද්‍රව්‍ය වලට ලාක්ෂණික වූ ගුණ කිහිපයකි. ඒවා අතරින් පරමාණුක ක්‍රමාංකයේ සැලකිල්ලටගෙන එය ආරෝහණය වන අණුපිළිවෙලට මූලද්‍රව්‍ය සියල්ලම අන්තර්ගත කර ලබාගත් වගුව ආවර්තිතා වගුව නම් වේ. සාර්ථක වර්ගීකරණයක් සහිත ආවර්තිතා වගුවක් පළමුවෙන් ඉදිරිපත් කරන ලද්දේ රුසියානු ජාතික විද්‍යාඥයෙකු වන දිමිත්‍රි මෙන්ඩලීව් විසිනි. ආවර්තිතා වගුවට මූලද්‍රව්‍ය 120ක් පමණ අඩංගු වුවද මෙහි මූලද්‍රව්‍ය 20ක් පමණක් අඩංගු කර සකස් කරගත් ආවර්තිතා වගුවේ කොටසක් අපගේ අවධානයට යොදා ගනිමු. මූලද්‍රව්‍ය වර්ගීකරණයේ ඉතිහාසය ගැන කියනවා නම් මූලද්‍රව්‍ය වර්ගීකරණයේ ඉතිහාසය ඊට බොහෝ ඈතකට විහිදෙනවා. ඇත්තටම කියනවා නම් මූලද්‍රව්‍ය වර්ගීකරණයේ ඉතිහාසයේ විහිදෙනවා ලැවොයිසියගේ කාලේ දක්වා. මොකද ඒ කාලේ වෙනකොට මෙපමණ මූලද්‍රව්‍ය ප්‍රමාණයක් හොයාගෙන තිබුණේ නැහැ. ඒ කාලේ වෙනකොට මෙපමණ මූලද්‍රව්‍ය ප්‍රමාණයක් හොයාගෙන තිබුණේ නැහැ. එපමණ මූලද්‍රව්‍ය ප්‍රමාණයක් සොයාගෙන නොතිබුණත් මේ තරම් මූලද්‍රව්‍ය ප්‍රමාණයක් සොයාගෙන නොතිබුණත් ඒ කියන්නේ 50ක් 60ක් පමණ මූලද්‍රව්‍ය තමයි සොයාගෙන තිබුණේ. ඒ මූලද්‍රව්‍ය ටික පවා අධ්‍යයනය කරන්න විද්‍යාඥයන්ට විවිධ වර්ගීකරණ අවශ්‍ය වුණා. මොකද ඒව පවා ಗುಣ මතක තබා ගැනීම අපහසුයක් තියෙනවා. වෙන් ගත්තොත්. මූලද්‍රව්‍ය වර්ගීකරණයට ප්‍රථමයෙන්ම උත්සාහ දැරුවේ ඉතිහාසයේ පළමුවට උත්සාහ දැරුවේ ලැවොයිසිය කියන විද්‍යාඥයා. ඇන්ටෝනයින් ලැවොයිසිය. ලැවොයිසිය මොකද කරේ? ඒ වන විට හඳුනාගෙන තිබිච්ච මූලද්‍රව්‍ය ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කෙරෙව්වා. දැන් ඔක්සිජන් සොයා ගැනීමේ ගෞරවය හිමි වෙන්නේ ලැවොයිසියට. ඔක්සිජන් සොයා ගැනීමේ ගෞරවය හිමි වෙන්නේ ලැවොයිසියට. ලැවොයිසිය තමයි ඔක්සිජන් සොයාගත්තේ. ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය සොයාගත්තේ ලැවොයිසිය. ඒ සඳහා ඔහු හංසකර ප්ලාස්කුවක් අරගෙන විශේෂ පරීක්ෂණයක් කෙරුවා. ඒ පරීක්ෂණය අතුරින් ඔක්සිජන් සොයා ගැනීමේ ගෞරවය හිමි වෙන්නේ ලැවොයිසියට. ලැවොයිසිය අපේ රසායන විද්‍යාවට ගොඩාක් ලොකු සේවයක් කරපු විද්‍යාඥයෙක්. ඔහු තමයි මූලද්‍රව්‍යයක් සහ සංයෝගයක් කියන්නේ මොකක්ද කියලා පැහැදිලිව වෙන් වශයෙන් අර්ථ දැක්වුවේ. ලැවොයිසියට රසායන විද්‍යාවේ විශේෂ තැනක් හිමි වෙනවා. ඉතිහාසයේ පළවෙනි වතාවට සාර්ථක ලෙස මූලද්‍රව්‍ය වර්ග කරන්න උත්සාහ කරන්නේත් ලැවොයිසිය. ඔහු කරේ මොකක්ද? ඒ වන විට හඳුනාගෙන තිබිච්ච මූලද්‍රව්‍ය ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කෙරුවා වෙන වෙනම. එක මූලද්‍රව්‍යයක් ගන්නවා ඒක ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරනවා.
හැදෙනවා ඔක්සයිඩ්. ඔබ දන්නවා ඕනම මූලද්‍රව්‍යයක් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරොත් සෑදෙන එම මූලද්‍රව්‍ය ඔක්සයිඩ්. ඕනම මූලද්‍රව්‍යයක් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරුවොත් සෑදෙන එම මූලද්‍රව්‍ය ඔක්සයිඩ්. ඒ අනුව ඒ වන විට ලැවොයිසිය විසින් නැත්නම් ඒ කාලේ වෙන විට විද්‍යාඥයන් හඳුනාගෙන තිබිච්ච මූලද්‍රව්‍ය ලැවොයිසිය ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කර කර ඔක්සයිඩ් හැදුවා. හදලා දැන් අපි හිතමුකෝ මූලද්‍රව්‍ය X කියලා නිකන් පොදුවේ අපි මූලද්‍රව්‍යට සංකේතයක් දෙමුකෝ X කියලා. X කියන්නේ මූලද්‍රව්‍ය. මේක ප්‍රතික්‍රියා කෙරුව ඔක්සිජන් වායුවත් එක්ක. සාමාන්‍ය හුඟක් මූලද්‍රව්‍ය ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරනවා. ඒ කාලේ හඳුනගෙන තිබිච්ච මූලද්‍රව්‍ය හැම එකම වගේ ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරා. මේ මූලද්‍රව්‍ය ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරාම සෑදෙනවා. ඒ මූලද්‍රව්‍ය ඔක්සයිඩ්. X වල ඔක්සයිඩ් එක. හිතමු මූලද්‍රව්‍යයේ ඔක්සයිඩ්. ඊළඟට ඔහු මොකද කරේ? මේ හැදෙන ඔක්සයිඩ් ආම්ලිකද බාෂ්මිකද කියලා බැලුවා. මේ හැදෙන ඔක්සයිඩ් ආම්ලිකද එහෙම නැත්නම් බාෂ්මිකද කියලා ඇහුවා. හැදෙන ඔක්සයිඩ් ආම්ලිකද එහෙම නැත්නම් බාෂ්මිකද කියලා බැලුවා. එතකොට ලැවොයිසියට පේනවා සමහර මූලද්‍රව්‍ය ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා හදන ඔක්සයිඩ් ආම්ලිකයි. සමහර මූලද්‍රව්‍ය ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා හදන ඔක්සයිඩ් බාෂ්මිකයි. සමහර මූලද්‍රව්‍ය ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා හදන ඔක්සයිඩ් ආම්ලිකයි. සමහර මූලද්‍රව්‍ය ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා හදන ඔක්සයිඩ් බාෂ්මිකයි. එතකොට ලැවොයිසිය මෙන්න මෙහෙම කරා. යම් මූලද්‍රව්‍යයක් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා ආම්ලික වූ ඔක්සයිඩයක් සාදනවද එම මූලද්‍රව්‍ය අලෝහ. අලෝහ කියලා ඔහු වර්ග කරා. non metals. යම් මූලද්‍රව්‍යයක් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා ආම්ලික වූ ඔක්සයිඩයක් හදනවද එලෙස ආම්ලික ඔක්සයිඩයක් තනන්න දායක වූ මේ මූලද්‍රව්‍ය අලෝහයක්. ඊළඟට යම් මූලද්‍රව්‍යයක් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා බාෂ්මික වූ ඔක්සයිඩයක් හදනවද අන්න ඒ මූලද්‍රව්‍ය ලෝහයක්. නැවත කියන්නම් යම් මූලද්‍රව්‍යයක් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා බාෂ්මික වූ ඔක්සයිඩයක් සාදනවාද එවැනි බාෂ්මික ඔක්සයිඩයක් තනන්න දායක වූ මේ මූලද්‍රව්‍ය ලෝහයක්. යනෝ ලැවොයිසිය මූලද්‍රව්‍ය සාධන ඔක්සයිඩේ ආම්ලික බාෂ්මික ගතිය පදනම් කරගෙන ඒ වන විට හඳුනාගෙන තිබිච්ච මූලද්‍රව්‍ය ලෝහ සහ අලෝහ ලෙස කොටස් දෙකකට වර්ග කෙරුවා. ඔහුගේ වර්ගීකරණයේ කොටස් දෙකයි ලෝහ මූලද්‍රව්‍ය අලෝහ මූලද්‍රව්‍ය. කොහොමද ඔහු ඒක ලෝහ අලෝහ කියලා වර්ග කෙරුවේ? මූලද්‍රව්‍ය ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කළ සාධන ඔක්සයිඩය ආම්ලික නම් ඒ මූලද්‍රව්‍ය අලෝහයක්. මූලද්‍රව්‍ය ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කළ සාධන ඔක්සයිඩේ බාෂ්මික නම් අන්න ඒ මූලද්‍රව්‍ය ලෝහයක්. ඉතින් මේ වන ආකාරයට ලැවොයිසිය ඒ කාලේ වන විට හඳුනාගෙන තිබිච්ච මූලද්‍රව්‍ය ලෝහ අලෝහ කියලා වර්ග කරගෙන ගියා ලස්සනට. හදන ඔක්සයිඩ් එක බලනවා ඒක ආම්ලිකද ලිට්මස් පත්‍රයකින් සහ වෙනත් ඒ කාලේ තිබිච්ච දර්ශකයක් පාවිච්චි කරලා ඔහු බලන්නේ නැති මේක ආම්ලිකද බාෂ්මිකද කියලා. දර්ශක පාවිච්චි කරලා ආම්ල බාෂ්ම හඳුනා ගන්න පුළුවන්. එහෙම බලලා ආම්ලික ඔක්සයිඩයක් හදනවා නම් ඒක තනන දායක වෙච්ච මූලද්‍රව්‍ය අලෝහයක්. බාෂ්මික ඔක්සයිඩයක් සාදනවා නම් ඒක තනන දායක වෙච්ච මූලද්‍රව්‍ය ලෝහයක් විදියට මේක වර්ග කරගෙන ගියා. නමුත් එහෙම යනකොට ලැවොයිසියට ඇතැම් මූලද්‍රව්‍ය උදාහරණයක් හැටියට කියනවා නම් සිංක් කියන මූලද්‍රව්‍ය ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරාම හැදෙනවා සිංක් ඔක්සයිඩ්. මෙන්න මේ සිංක් ඔක්සයිඩ් කියන ඔක්සයිඩ් එක සිංක් වල ඔක්සයිඩ් සිංක් ඔක්සයිඩ් උභයගුණී ලක්ෂණ දක්වන. උභයගුණී ලක්ෂණ දක්වන. මොනවද උභයගුණී ලක්ෂණ කියන්නේ? ඒ කියන්නේ ආම්ලික ගුණක් තියෙනවා මෙයාට. ආම්ලික ගුණක් තියෙනවා. ඒ වගේම බාෂ්මික ගුණක් තියෙනවා. ගුණ දෙකම තියෙනවා. සිංක් ඔක්සයිඩ් වලට.
එතකොට ಗುಣ දෙකම තියෙන නිසා අපි කියන උභයගුණී ඔක්සයිඩය. උභයගුණී ඔක්සයිඩය. ಗುಣ දෙකම දරන නිසා. ආම්ලික ගුණත් දරනවා, භාෂ්මික ගුණත් දරනවා. අන්න ඒ නිසා. අන්න ඒ නිසා. හරි. සිංක් ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කළා හදන සිංක් ඔක්සයිඩ් ආම්ලික ගුණත් දරනවා, භාෂ්මික ගුණත් දරන නිසා දැන් ලැවොයිසියට ගැටලුවක් වුණා. මේ සිංක් දාන්නේ ලෝහ ගොඩේද අලෝහ ගොඩේද? ඇයි? ආම්ලික ඔක්සයිඩයක් හැදුවා නම් සිංක් අලෝහයක්. භාෂ්මික වුණා නම් මේ ඔක්සයිඩය සිංක් ලෝහයක්. දැන් මෙයාට මේ ගුණ දෙකම තියෙනවානේ. එතකොට සිංක් ආම්ලික ගුණ තියෙන නිසා ලෝහ පැත්තේ දාන්නත් වෙනවා. භාෂ්මික ගුණ තියෙන ලෝහ පැත්තේ දාන්නත් වෙනවා. දෙපැත්තටම දාන්න බෑනේ එක මූලද්‍රව්‍ය. අන්න ලැවොයිසියගේ වර්ගීකරණය අසාර්ථක. තව එක්කෙනෙක් තමයි ඇලුමිනියම්. ඇලුමිනියම් ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරාම සෑදෙන ඇලුමිනියම් ට්‍රයිऑක්සයිඩ් Al2O3 ඇලුමිනියම් ඔක්සයිඩ් කියන්නත් පුළුවන්. මේකටත් ආම්ලික ගුණක් තියෙනවා. භාෂ්මික ගුණක් තියෙනවා. ආම්ලික ගුණක් තියෙනවා. භාෂ්මික ගුණක් තියෙනවා. මේ ගුණ දෙකම තියෙන නිසා ඇලුමිනියම් ට්‍රයිऑක්සයිඩ් අපිට ඒ කියන්නේ එයාගේ ඔක්සයිඩ් ආම්ලික ගුණ භාෂ්මික ගුණ තියෙන නිසා ඇලුමිනියම් අපිට ලෝහ ගොඩේ දාන්නත් බෑ අලෝහ ගොඩේ දාන්නත් බෑ නාදනන් දෙකම දාන්න ඕනේ. මොකද ආම්ලික ගුණ තියෙනවා නම් අලෝහයක් නේ. ඒතකොට ඇලුමිනියම්ට ඔක්සයිඩ් එක ආම්ලික ගුණ තියෙන නිසා අලෝහ ගොඩේ දාන්නේ. භාෂ්මික ගුණ තියෙනවා ලෝහ ගොඩේ දාන්නේ. තේරුණාද? පැහැදිලිද? ඒ නිසා මේව ගන්න. හරි. දෙපැත්තටම දාන්න බෑ. අන්න ඒ නිසා ලැවොයිසිය ලස්සනට මේක ලෝහාලෝහ ලෙස වර්ග කරගෙන ගියා. නමුත් ඔය කියන හේතුව නිසා ඒ කියන්නේ ඇතැම් ලෝහ අසලදී ඇතැම් මූලද්‍රව්‍ය අසලදී ඒවා සාධන ඔක්සයිඩ උභයගුණී වීම නිසා ඒ කියන්නේ ආම්ලික ගුණ මෙන්ම භාෂ්මික ගුණක් තිබීම නිසා ලැවොයිසියට ගැටලුවක් වුණා. මේ මූලද්‍රව්‍ය ලෝහ ගොඩේද දාන්නේ අලෝහ ගොඩේද කියලා. අන්න එතනදී ලැවොයිසියගේ වර්ගීකරණය අසාර්ථක වුණා. මොකද එක පැත්තකට මොකක් හරි මේ දෙක එක පැත්තකට වැටෙන්න ඕනේ මූලද්‍රව්‍ය. ඒ නිසා ලැවොයිසියට සර්ව සාධාරණ ලෙස සියලු මූලද්‍රව්‍ය ලෝහ අලෝහ ලෙස කොටස් දෙකකට බෙදා වෙන් කරගන්න බැරි වුණා. නමුත් ඉතිහාසයේ යම් පමණකට සාර්ථක පළමු වර්ගීකරණය ඉදිරිපත් කරේ ලැවොයිසිය ලෝහ අලෝහ ලෙස ඔක්සයිඩ් වල ආම්ලික භාෂ්මික ලක්ෂණේ පදනම් කරගෙන. ඉන් පසුව ලැවොයිසියගේ මේ වර්ගීකරණය අසාර්ථක වුණාට පස්සෙන් පසුව වෙනත් විද්‍යාඥයෝ විවිධාකාරයට වර්ගීකරණය කරන්න උත්සාහ දරුවා. එවැනි වර්ගීකරණ ක්‍රම කිහිපයක් තියෙනවා. ඔබ වහන්සේලා මේ දරුවෝ මූලද්‍රව්‍ය වර්ගීකරණ ඉතිහාසය කියවුවොත් ඒ ඉතිහාසයේ විවිධ යුග වලදී විවිධ විද්‍යාඥයෝ ලැවොයිසියකින් පස්සේ සාර්ථක වර්ගීකරණයන් කරන්න උත්සාහ දරුවා. ඒ අතර ඩර්බරයින්ගේ ත්‍රික වර්ගීකරණය, නිව්ලන්ගේ අෂ්ටක වර්ගීකරණය, ලෝතමේයගේ පරමාණුක පරිමා වර්ගීකරණය වැනි වර්ගීකරණ යම් පමණකට සාර්ථක වුණා. හැබැයි ඉතිහාසයේ පළමු වතාවට සාර්ථක වර්ගීකරණයක් ඉදිරිපත් කරේ. ඒ කියන්නේ ලැවොයිසියගේ වර්ගීකරණය තමයි යම් පමණකට සාර්ථක වුණේ. නමුත් වඩා සාර්ථක පිළිගත හැකි වර්ගීකරණයක් ඉතිහාසයේ ඉදිරිපත් කරේ ක්‍රිස්තු වර්ෂ 1869 දී විතර දිමිත්‍රි ඉවනොවිච් මෙන්ඩලීව් කියන විද්‍යාඥයා. අපි මෙන්ඩලීව් කියලාත් කියනවා. මෙන්ඩලීව් කියලාත් කියනවා. ගැටලුවක් නෑ. රුසියානු ජාතික විද්‍යාඥයෙක් දිමිත්‍රි ඉවනොවිච් මෙන්ඩලීව් කියන විද්‍යාඥයා තමයි මේ වර්ගීකරණය ඉදිරිපත් කරේ. ඔහුගේ වර්ගීකරණය හරිම සාර්ථක වර්ගීකරණයක්. මොකද ඔහුගේ වර්ගීකරණයදී ඔහු මේ මූලද්‍රව්‍ය වල පහසුවෙන් අධ්‍යයනය කිරීමට රටා හඳුනා ගන්නට ඒ මූලද්‍රව්‍ය යම් වගුවක අන්තර්ගත කරලා පෙන්වනවා. මෙන්ඩලීව් විසින් මූලද්‍රව්‍ය අන්තර්ගත කරලා පෙන්නපු වගුව අපි කියනවා ආවර්තිතා වගුව. මෙන්ඩලීව්ගේ වර්ගීකරණයට කියන්නේ ආවර්තිතා වර්ගීකරණය. මෙන්ඩලීව්ගේ වර්ගීකරණයට නම දෙන්නේ ආවර්තිතා වර්ගීකරණය. ඒ ආවර්තිතා වර්ගීකරණයේදී ඔහු මූලද්‍රව්‍ය වඩා පහසුවෙන් වර්ග කරලා පෙන්වන වගුවක අන්තර්ගත කරා. ඒ වගුවට කියනවා ආවර්තිතා වගුව. periodic table. මේ ආවර්තිතා වගුවේදී මෙන්ඩලීව් සමහරක් මූලද්‍රව්‍ය තියෙන තැන්වලට දැන් ඒ වන විට මේ අපි අද හඳුනාගෙන තියෙන මූලද්‍රව්‍ය 120ම හඳුනාගෙන තිබුණේ නැහැ. මෙන්ඩලීව් කාලේ සාමාන්‍ය මූලද්‍රව්‍ය 60ක් විතර තමයි හඳුනාගෙන තිබ්බේ 60ක් 65. හැබැයි ඔහු හදපු වගුවේ ඒ තියෙන මූලද්‍රව්‍ය එක දිගට දාගෙන ගියේ නැහැ.
ඔව් ඒවා નિયમિત තැන් වලට දාලා සමහරක් තැන් හිස් තැන් තිබ්බා. වගුවේ සමහරක් තැන් හිස් තැන් තිබ්බා. ඒක තමයි මම දකින විශේෂත්වය මෙන්ඩලීෆ්ගේ වගුවේ. වගුවේ සමහරක් තැන් මෙන්ඩලීෆ් හදපු මුල්ම ආවර්තාව වගුවේ මූලද්‍රව්‍ය දාගෙනකොට සමහරක් තැන් වල හිස් තැන් තියෙනවා. එතකොට සමහර අය ඇයි මෙන්ඩලීෆ් මේ කොටුව හිස් තියලා තියෙන්නේ? මෙන්ඩලීෆ් කියනවා ඒ කොටුවට එන්න ඕනි මූලද්‍රව්‍ය තාම හොයාගෙන නැහැ. හැබැයි ඒක කවදා හරි අනාගතේ හොයාගනි. එතකොට මම දැනට මේ කොටුවට තියෙන මූලද්‍රව්‍ය හොයාගෙන නැහැ කියලා දැනට තියෙන එකක් මෙතනට පිරෙව්වොත් අනාගත පරම්පරාව මට දෝෂාරෝපණය කරයි. මොකද මෙතනට එන්න ඕන එක වෙනුවට වෙන එකක් මේ දාලා තියෙන්නේ කියලා. ඒ නිසා ඊට වඩා හොඳයි මම ඒක හිස්ව තියනවා කියලා. ඕ ඒක හිස්ව තිබ්බා. අද වන විට මේ මෙන්ඩලීෆ් හිස්ව තිබිච්ච තැන් වලට එන්න ඕනි මූලද්‍රව්‍ය හොයාගෙන තියෙනවා. ඇත්තටම මෙන්ඩලීෆ් ඒ හිස් තැන් තිබිච්ච තැන් වලට ඒ මූලද්‍රව්‍ය ගැලපෙනවා. ඒ විතරක් නෙමෙයි. මෙන්ඩලීෆ් ඒ හිස්ව තිබ්බ කොටු වලට එන්න ඕනි මූලද්‍රව්‍ය හොයාගෙන තිබුණේ නැහැ නේ ආයේ කාලෙදී. එයා අනාවැකි පළ කළා ඒ මූලද්‍රව්‍ය ගුණ පිළිබඳ. එයා කිව්වා අනාගතයේ මෙන්න මෙතනට එන්න ඕනි මූලද්‍රව්‍ය හොයාගනි. හැබැයි එයා නමක් යෝජනා කරලා තිබුණේ මෙන්න මේ මූලද්‍රව්‍ය මෙතනට එන්න ඕනි මූලද්‍රව්‍යට මෙන්න මේ ගුණ තියෙයි. මෙන්න මේ වගේ ගුණ තියෙයි. මෙන්න මේ වගේ ද්‍රවාංකයක් තියෙයි. මෙන්න මේ වගේ තාපාංකයක් තියෙයි කියලා. ඇත්තටම අපි අද මේ මූලද්‍රව්‍ය හොයාගෙන තියෙනවා. මෙන්ඩලීෆ් එදා හිස්තැන තියලා අනාවැකි පළ කළ ගුණ වලට අද හොයාගෙන තියෙන මේ මූලද්‍රව්‍ය ගුණ ඊට ආසන්න වශයෙන් සමානයි. බලන්න කොයිතරම් බුද්ධියක් ඔහුට තිබුණාද කියලා ඔහු දැන් අපි නම් සාමාන්‍යයෙන් එහෙම වගුවක වර්ග කරනකොට අපිට තියෙන මූලද්‍රව්‍ය ටික කොහොම හරි ওই වගුව ඇතුළට දාගෙන යනවානේ. මෙන්ඩලීෆ් එහෙම කරේ නැහැ. ඒ වගුවේ ඔහුට පෙවුණා මේ සමහරක් තැන් වලට එන්න ඕනි මූලද්‍රව්‍ය නැහැ ඔහු ළඟ. ඒ කියන්නේ ඒවා තම හොයාගෙන නැහැ. ඔහු ඒවා හිස්තැන් තියලා ඒවයි ගුණ පිළිබඳ අනාවැකි පළ කරා. අදේ මූලද්‍රව්‍ය අපි හොයාගෙන තියෙනවා. හොයාගෙන තියෙන මේ මූලද්‍රව්‍ය වල ගුණ ඔහු අනාවැකි පළ කළ ගුණ වලට ඉතා ආසන්නව සමානයි. ඒ කියන්නේ මෙන්ඩලීෆ්ගේ වර්ගීකරණය හරිම සාර්ථක වර්ගීකරණය. මෙන්ඩලීෆ් මේ ආවර්තිතා වගුව ගොඩනගන්නේ මේ ආවර්තා වර්ගීකරණය ගොඩනගන්නේ මූලද්‍රව්‍ය වල පරමාණු ක්‍රමාංකයේ අණුපිළිවෙලට මූලද්‍රව්‍ය ලියලා. පරමාණු ක්‍රමාංකයේ අණුපිළිවෙලට තමයි වගුවේ මූලද්‍රව්‍ය සටහන් කරලා තියෙන්නේ. හැබැයි මේ පරමාණු ක්‍රමාංකයේ අණුපිළිවෙලට මූලද්‍රව්‍ය සටහන් කරාම ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ පිළිබිඹු වන ආකාරයට තමයි ඒ ආවර්තා වගුවේ මූලද්‍රව්‍ය පිහිටලා තියෙන්නේ. හොඳටම තේරුම් ගන්න. පරමාණුක ක්‍රමාංකයේ අණුපිළිවෙලටයි ආවර්තා වගුවේ මූලද්‍රව්‍ය ලියලා තියෙන්නේ. පරමාණුක ක්‍රමාංකයේ අණුපිළිවෙලට මූලද්‍රව්‍ය ලිව්වට එම වගුව තුල මූලද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ පිළිබිඹු වෙනවා. පිළිබිඹු වෙනවා කියන්නේ කෙලින්ම පේන්නේ නැහැ. බුද්ධිමත් කෙනෙකුට ආවර්තා වගුව දිහා බලලා ඕන මූලද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගන්න පුළුවන්. මෙන්ඩලීෆ්ගේ වගුවේ මූලද්‍රව්‍ය සටහන් කරලා තිබෙන්නේ පරමාණුක ක්‍රමාංකයේ අණුපිළිවෙලට. ඒ තුල ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ පිළිබිඹු වෙනවා. මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මත තමයි මූලද්‍රව්‍ය භෞතික හා රසායනික ගුණ රඳා පවතින්නේ. මූලද්‍රව්‍යක ගුණ රඳා පවතින ප්‍රධානතම සාධකය ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ප්‍රධානතම සාධකය. තව සාධක කිහිපයක් බලපානවා. ප්‍රධානම සාධකය ළමයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ඒතකොට මෙන්ඩලීෆ් තමන්ගේ වගුව ගොඩනගද්දී ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ පිළිබිඹු වන ආකාරයට ඒ වර්ගීකරණය කරන්න වග බලාගත්තා. ඒ නිසාම ඔහුගේ වර්ගීකරණය ඇතුලේ මූලද්‍රව්‍ය ගුණ හදාරන්න හරිම පහසුයි. මොකද ගුණ රඳා පවතින ප්‍රධානතම සාධකය ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ඔහුගේ වගුව ඇතුලේ මම දැන් තව ටිකකින් පෙන්නන්නම්. ඔහුගේ වගුව ඇතුලේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ පිළිබිඹු වෙන්න තමයි වගුව හරි ගැස්සුවේ. එතකොට ඒ වගුව ඇතුලේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ පිළිබිඹු වෙනවා නම් ඒ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ මත නම් ගුණ රඳා පවතින්නේ. මේ වගුව මූලද්‍රව්‍ය ගුණ හදාරන්න ඉතා යෝග්‍යයි. පැහැදිලි? මේ වගුව ගුණ හදාරන්න ඉතා යෝග්‍යයි. පැහැදිලි? හරි. එහෙමනම් අපි බලමු. හැබැයි මෙන්ඩලීෆ් හදපු ආවර්තිතා වගුව. කියන්නේ මෙන්ඩලීෆ් ක්‍රිස්තු වර්ෂ 1869 දී හදපු ආවර්තිතා වගුවේ මූලද්‍රව්‍ය සාමාන්‍යයෙන් 60ක් 65ක් විතර තමයි අන්තර්ගත කරලා තිබ්බේ. පසු කාලීනව විද්‍යාඥයෝ පසුව හොයාගත්තු ඔහු අර හිස්තැන් තීප තැන් වලට හොයාගත්තු මූලද්‍රව්‍යات ඇතුළත් කරලා මෙන්ඩලීෆ්ගේ ආවර්ත වගුව නවීකරණය කළා. මෙන්ඩලීෆ්ගේ වගුවට හානියක් නොකර අර අලුත් මූලද්‍රව්‍ය ටිකක් දාලා පොඩි දෝෂ තිබ්බා මෙන්ඩලීෆ්ගේ වගුවේ. ඒවත් හදලා මෙන්ඩලීෆ්ගේ ආවර්ත වගුව නවීකරණය කරලා
නූතන ආවර්තිතා වගුව හැදුවා. නමුත් ඒකේ අයිතිය තියෙන මෙන්ඩලීෆ්ට. මෙන්ඩලීෆ්ගේ වගුවේ නවීකරණයක් තමයි නූතන ආවර්තා වගුව. පොඩි වෙනස්කම් ටිකක් කරලා අලුතෙන් හොයාගත්තු මූලද්‍රව්‍යත් අන්තර්ගත කරලා මෙන්ඩලීෆ්ගේ වගුව නවීකරණය කරලා නව ආවර්තිතා වගුව ඒවත් නූතන ආවර්තිතා වගුව හැදුවා. මොඩර්න් පීරියොඩික් ටේබල් එක. දැන් මේ නූතන ආවර්තා වගුවේ සාමාන්‍ය මූලද්‍රව්‍ය 120ක් විතර තියෙනවා. නමුත් දැන් මේ 4 වන ශ්‍රේණියේ මේ දරුවන්ට අපේ මේ ස්වාමින් වහන්සේලාට ඒ ආවර්තා වගේ දීර්ඝාකාරය කියලාත් ඒකට කියනවා. නූතන ආවර්තා වගේවත් ආවර්තා වගේ දීර්ඝාකාරය ඒක අර ලොකු ආවර්තා වගේ එච්චර මූලද්‍රව්‍ය ප්‍රමාණයක් හදාරන්නට නැහැ. අපිට තියෙන මේ ආවර්තා වගේ මුල් පරමාණු ක්‍රමාංක 1 සිට 20 දක්වා වූ මුල් මූලද්‍රව්‍ය ටික පිහිටලා තියෙන හැටි විතරක් ගන්න. අන්න ඒ මුල් මූලද්‍රව්‍ය ටික පිහිටලා තියෙන හැටි විතරක් ගන්නට අපි මේ නූතන ආවර්තිතා වගුව පොඩ්ඩක් කෙටි කරලා කුඩා ආවර්තා වගුවක් හදාගන්න. කුඩා ආවර්තා වගුවක් හදාගන්න. අන්නේ කුඩා ආවර්තිතා වගුව. දැන් මට ඕන නම් නූතන ආවර්තා වගුව සාමාන්‍ය මූලද්‍රව්‍ය 105ක් විතර වෙනකන් ලියන්න පුළුවන්. නමුත් එහෙම මම ලියන්නේ නැහැ. මොකද එහෙම ලියන එක තේරුමක් නැති නිසා. ඒකෙන් අපිට අවශ්‍ය කරන ආවර්තා වගුව අපි බලමු. එතකොට මේක කියන්නේ මූලද්‍රව්‍යයට ලාක්ෂණික වූ ගුණ කිහිපයකි. ඒවා අතරින් පරමාණු ක්‍රමාංකයේ සැලකිල්ලටගෙන එය ආරෝහණය වන අණුපිළිවෙලට මූලද්‍රව්‍ය සියල්ලම අන්තර්ගත කර ලබාගත් වගුව ආවර්තිතා වගුව නම් වේ. සාර්ථක වර්ගීකරණයක් සහිතව ආවර්තා වගුවක් පළමුවෙන්ම ඉදිරිපත් කරන ලද්දේ රුසියානු ජාතික විද්‍යාඥයෙකු වන දිමිත්‍රි මෙන්ඩලීෆ් විසිනි. ආවර්තිතා වගුවට මූලද්‍රව්‍ය 120ක් පමණ අඩංගු වුවද මෙහිදී මූලද්‍රව්‍ය 20ක් පමණ අඩංගු කර සකස් කරගත් ආවර්තිතා වගුවේ කොටසක් අපගේ අධ්‍යයනයට යොදා ගනී. හරි. මූලද්‍රව්‍ය 120ක් පමණ අන්තර්ගත කරලා හදාගත්තු ආවර්තා වගුවේ කොටසක් තමයි අපිට අධ්‍යයනයට අපි ගන්න. 120න් 20ක් විතරක් අන්තර්ගත කරලා යොදාගත්තු ආවර්තා වගුවක්. අපි ඒ ආවර්තා වගුව ගොඩනගා ගමු. අපි ඒ ආවර්තා වගුව ගොඩනගා ගමු. මෙන්න මේ විදිහයි ඔය ආවර්තා වගුව මම කැමති එක ගොඩනගන්න. ඒ කියන්නේ අපි මේක පාඩම් කරනකොට අපි ලස්සනට එක ගොඩනගා ගමු. මේ බලන්න. මේ ආවර්තිතා වගුව අපි ගොඩනගන්නේ මෙහෙමයි. දැන් අපි ගත්තොත් මූලද්‍රව්‍ය පරමාණු ක්‍රමාංකයත් එක්ක ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියමු මුල් මූලද්‍රව්‍ය 20. හරි. අපි දන්නවා පළමු මූලද්‍රව්‍ය පරමාණු ක්‍රමාංකය 1 හයිඩ්‍රජන්. එතන නෂ්ටියේ ප්‍රෝටෝන 1යි පිටින් ඉලෙක්ට්‍රෝන 1යි. ඒක තියෙන පළවෙනි ශක්ති මට්ටමේ. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1යි. ශක්ති මට්ටම් 1යි. ඒකේ තියෙන ඉලෙක්ට්‍රෝන ගානත් 1යි. දෙවෙනි එක්කෙනා තමයි හීලියම්. එයාගේ පරමාණු ක්‍රමාංකය 2 ඉලෙක්ට්‍රෝන 2යි නෂ්ටියේ ප්‍රෝටෝන 2යි නෂ්ටියේ පිටින් ඉලෙක්ට්‍රෝන 2යි. ඒක වැටෙන්නේ පළවෙනි කවචයට 2යි. තුන්වෙනි එක්කෙනා ලිතියම්. එයාගේ පරමාණු ක්‍රමාංකය 3යි. එතකොට නෂ්ටියේ ප්‍රෝටෝන 3යි පිටින් ඉලෙක්ට්‍රෝන 3යි. ඉලෙක්ට්‍රෝන 3 වැටෙන්නේ පළවෙනි කවචයට 2යි දෙවෙනි කවචයට 1යි. ඊළඟට බෙරිලියම්. පරමාණු ක්‍රමාංකය 4. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 2. බෝරෝන් පරමාණු ක්‍රමාංකය 5. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 3. ඊළඟට කාබන් පරමාණු ක්‍රමාංකය 6. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 4. පළවෙනි ශක්ති මට්ටමට 2යි දෙවෙනි ශක්ති මට්ටමට 4යි. ඊළඟට නයිට්‍රජන් පරමාණු ක්‍රමාංකය 7. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 5යි. ඊළඟට ඔක්සිජන් පරමාණු ක්‍රමාංකය 8. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 6යි. ඊළඟට ෆ්ලෝරීන් පරමාණු ක්‍රමාංකය 9. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 7යි. ඊළඟට නියෝන් පරමාණු ක්‍රමාංකය 10. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 8යි. ඊළඟට සෝඩියම් පරමාණු ක්‍රමාංකය 11. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 8යි 1යි. මැග්නීසියම් පරමාණු ක්‍රමාංකය 12. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 8යි 2යි. ඊට පස්සේ ඇලුමිනියම් පරමාණු ක්‍රමාංකය 13. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 8යි 3යි. ඊළඟට සිලිකන් පරමාණු ක්‍රමාංකය 14. අපි 20ට යනකම් ගන්නේ. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 8යි 4යි. ඊළඟට ෆොස්ෆරස් පරමාණු ක්‍රමාංකය 15. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 8යි 5යි. ඊළඟට සල්ෆර් පරමාණු ක්‍රමාංකය 16.
ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 8යි 6යි. ඊළඟට ක්ලෝරීන් පරමාණු ක්‍රමාංකය 17. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 8යි 7. ඊළඟට ආගන් පරමාණු ක්‍රමාංකය 18. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 8යි 8. ඊළඟට පොටෑසියම් පරමාණු ක්‍රමාංකය 19. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 8යි 8යි 1. ඊළඟට කැල්සියම් පරමාණු ක්‍රමාංකය 20. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 8යි 8යි 2යි. දැන් අපි මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස අපේ කලින් ඒකකයේදී කතා කරලා තියෙනවා මම ලිව්වා. දැන් අපිට මෙහෙම පේනවා. දැන් මේ ආවර්තිතා වගුව ගොඩනගද්දී අපි මූලික සිද්ධාන්ත දෙකක් අනුගමනය කරනවා. මේ ආවර්තතා වගුව ගොඩනගද්දී අපි මූලික සිද්ධාන්ත දෙකක් අනුගමනය කරනවා ස්වාමීන් වහන්සේ. මොකද්ද? මූලද්‍රව්‍යයේ පරමාණුවේ තියෙන ශක්ති මට්ටම් ගාන ගන්න. පරමාණුවේ තිබෙන මොනවා ගණනද? ශක්ති මට්ටම් ගණන. ශක්ති මට්ටම් ගණන. මේ ශක්ති මට්ටම් ගණන අනුව අපි මේ මූලද්‍රව්‍ය තියෙන්න ඕනේ ආවර්ත අංකය තීරණය කරනවා. ආවර්ත අංකය. මොකද්ද සර් ආවර්ත අංකය කියන්නේ? දැන් මේක වගුවක් නෙමෙයි. කොහොම වගුවක් නෙමේක. ආවර්තා වගුව කියන්නේ මෙහෙම වගුවක් නේ. දැන් මේ වගේ වගුවක් නේ. මේ වගුවේ මේ තිරස් පේලි වලට තමයි කියන්නේ ආවර්ත. මේවා ආවර්ත. මේ තිරස් පේලි ආවර්ත. ඕව ආවර්ත. මේ සිරස් තීරු මෙන්න මේවා. මේවට කියනවා කාණ්ඩ. එතකොට අපි මේ පැති දෙක සලකන්න ඕනේ. කාණ්ඩයි ආවර්තයි. සිරස් තීරු කාණ්ඩ තිරස් පේලි ආවර්ත. සිරස් තීරු කාණ්ඩ සිරස් පේලි ආවර්ත. එතකොට ආවර්තාංකයේ මේ පේලිය මොකක්ද කියලා තීරණය කරන්නේ මූලද්‍රව්‍ය පරමාණුවේ තියෙන ශක්ති මට්ටම් ගාන අනුව. දැන් හයිඩ්‍රජන්ගේ හීලියම්ගේ තියෙන ශක්ති මට්ටම් එක බැගින්. ශක්ති මට්ටම් එක බැගින් තියෙන්නේ. හයිඩ්‍රජන්ගේ හීලියම්ගේ තියෙන ශක්ති මට්ටම් එක බැගින්නේ. ඒගොල්ලෝ වැටෙන්නේ පළවෙනි ආවර්තයවත් පළවෙනි පේලියට. පළවෙනි ආවර්තයටවත් පළවෙනි පේලියට. දැන් ලිතියම්ගේ ශක්ති මට්ටම් 2යි. බෙරිලියම්ගේ ශක්ති මට්ටම් 2යි. මම උන්නම් එක අපිට වර්ණ තියෙන නිසා අපි වෙන වර්ණයකින් දාමු. මේ බලන්න. ලිතියම්ගේ ශක්ති මට්ටම් 2යි. ඉලෙක්ට්‍රෝන තියෙන ශක්ති මට්ටම් 2යි. බෙරිලියම්ගේ ශක්ති මට්ටම් 2යි. මම මේ හදන්නේ ඔබ වහන්සේලාත් එක්ක මේ දරුවොත් එක්ක මේ ආවර්තක ගොඩනගා ගන්න තන්නේ. එතකොට අපිට තේරෙනවා මේක හැදුනේ කොහොමද කියලා. හරි? ශක්ති මට්ටම් 2යි. දැන් බෝරෝන්ගේ ශක්ති මට්ටම් 2යි. දැන් කාබන්ගේ ශක්ති මට්ටම් 2යි. දැන් නයිට්‍රජන්ගේ ශක්ති මට්ටම් 2යි. ඔක්සිජන්ගේ ශක්ති මට්ටම් 2යි. ෆ්ලෝරීන්ගේ ශක්ති මට්ටම් 2යි. නියෝන්ගේ ශක්ති මට්ටම් 2යි. එතන දැන් තුනක් කියනවනේ අනික් අය. එතකොට මෙන්න මේ ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරීන්, නියෝන් කියන ඒ ටිකේ ශක්ති මට්ටම් 2යි. ශක්ති මට්ටම් 2 නම් ඉන්නෝනේ දෙවෙනි ආවර්තය. අයි ආවර්තාංකයේ තීරණය කරන්නේ ශක්ති මට්ටම් ගන්න. එසයි ඒගොල්ලෝ ඉන්න ඕනේ දෙවෙනි ආවර්තය. දෙවෙනි ආවර්තය. පැහැදිලි? ඊළඟට දැන් සෝඩියම්ගේ ඉඳලා එනකොට ශක්ති මට්ටම් 3ක් තියෙනවා. 1යි 2යි 3යි. මැග්නීසියම්ට ශක්ති මට්ටම් 3යි. ඇලුමිනියම්ටත් ශක්ති මට්ටම් 3යි. සිලිකන්ට ශක්ති මට්ටම් 3යි. ෆොස්ෆරස්ට ශක්ති මට්ටම් 3යි. සල්ෆර්ටත් ශක්ති මට්ටම් 3යි. ක්ලෝරීන්ටත් ශක්ති මට්ටම් 3යි. ආගන්ටත් ශක්ති මට්ටම් 3යි. අන්න ඒගොල්ලෝ මේ සෝඩියම්ගේ ඉඳලා ආගන් දක්වා හැම දිනාටම ශක්ති මට්ටම් 3ක් තියෙනවා. ශක්ති මට්ටම් ගානෙන් ආවර්තාංකය තීරණය කරනවා. ඒගොල්ලෝ ඉන්නෝනේ තුන්වෙනි ආවර්තය. එතකොට ශක්ති මට්ටම් එකක් තියෙන හයිඩ්‍රජන් හීලියම් පළවෙනි ආවර්තය පළවෙනි පේලියේ ඉන්න ඕනේ. ආවර්තය කියන්නේ තිරස් පේලි. ශක්ති මට්ටම් දෙක පැකින් තියෙන ලිතියම් සිට බෙරිලියම් බෝරෝන් කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ෆ්ලෝරින් නියෝන් දෙවෙනි ආවර්තය ඉන්නවා. ශක්ති මට්ටම් තුන පැකින් තියෙන සෝඩියම් මැග්නීසියම් ඇලුමිනියම් සිලිකන් ෆොස්ෆරස් සල්ෆර් ක්ලෝරින් ආගන් තුන්වෙනි ආවර්තය. හැබැයි දැන් බලන්න පොටෑසියම් කැල්සියම් අපි ඉගෙන ගන්න 20 ඔච්චරයි තියෙන්නේ. තව මූලද්‍රව්‍ය තියෙනවා. නමුත් අපි ඉගෙන ගන්න 20 ඔච්චරනේ තියෙන්නේ. ඒගොල්ලන් ශක්ති මට්ටම් 1යි 2යි 3යි 4ක් තියෙනවා පොටෑසියම්ට. කැල්සියම්ට 1යි 2යි 3යි 4ක්.
ශක්ති මට්ටම් ගන්න ආවර්තංකයට සමානයි. එහෙනම් පොටෑසියම් කැල්සියම් ඉන්න ඕනේ 4 වෙනි ආවර්තය. එහෙනම් දැන් පේලි ටිකට වැටෙන හැටි දැන් දන්නවා. ශක්ති මට්ටම් එකක් පමණක් තියෙන හයිඩ්‍රජන්ලා හීලියම්ලා උඩම පේලියේ පළවෙනි ආවර්තේ. පළවෙනි ආවර්තේ. ශක්ති මට්ටම් දෙකක් පමණක් තියෙන ලිතියම් බෙරිලියම් බෝරෝන් කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ෆ්ලෝරින් නියෝන් දෙවනි පේලියේ දෙවනි ආවර්තේ. ශක්ති මට්ටම් තුනක් පමණක් තියෙන සෝඩියම් මැග්නීසියම් ඇලුමිනියම් සිලිකන් ෆොස්ෆරස් සල්ෆර් ක්ලෝරින් ආගන් තුන්වෙනි පේලියේ තුන්වෙනි ආවර්තේ. ශක්ති මට්ටම් හතරක් තියෙන පොටෑසියම් කැල්සියම් හතරවෙනි පේලියේ හතරවෙනි ආවර්තය. ඔන්න දැන් පේලි ටිකට මේවා වැටෙන හැටි අපි දැක්කා. පේලි ටිකට මේවා වැටෙන හැටි අපි දැක්කා. දැන් අපි බලමු තීරු කාණ්ඩ ඒවට කියන්නේ. තීරු සිරස් තීරු කාණ්ඩ වලට මේවා වැටෙන්නේ කොහොමද කියලා අපි බලන්න. සිරස් තීරු ඒවත් කාණ්ඩ වලට මේවා වැටෙන්නේ කොහොමද? කාණ්ඩ වලට වැටෙන්නේ කොහොමද කියලායි බලන්න හදන්නේ. මේ බලන්න. එතන නීතිය මේකයි. එතන නීතිය මේකයි. හරි. එතන නීතිය මේකයි. පරමාණුවේ අවසාන ශක්ති මට්ටමේ තියෙන අවසාන එක කුමක් වුවත් එන අවසාන ශක්ති මට්ටම කීවෙනි එක වුවත් පළවෙනි එක වුවත් දෙවෙනි එක වුවත් තුන්වෙනි එක වුවත් හතරවෙනි එක වුවත් ඕනම එකක් අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන කාණ්ඩ අංකයට සමානයි. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගණන සමානයි කාණ්ඩ අංකය. කාණ්ඩ අංකය මොකද කාණ්ඩ අංකය කිව්වේ? අර සිරස් තීරු ඒක තීරණය වෙන්නේ කීවෙනි තීරුවේ ඉන්නවද කියලා තීරණය වෙන්නේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගණය අනුව මේ බලන්නකෝ. හයිඩ්‍රජන්ගේ පළවෙනි ශක්ති මට්ටම තමයි අවසාන ශක්ති මට්ටම. ඒකේ ඉලෙක්ට්‍රෝන එකයි. එහෙනම් මෙයා ඉන්නුනේ පළවෙනි තීරුවේවත් පළවෙනි කාණ්ඩේ. හීලියම්ගේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙකයි. පළවෙනි ශක්ති මට්ටම තමයි අවසාන එක. පළවෙනි එක තමයි අවසාන එක. හැබැයි ඒකේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන ගන්න මේ තියෙන දෙකයි. එහෙනම් එයා ඉන්නුනේ දෙවෙනි කාණ්ඩේ. ඊළඟට ලිතියම්ගේ අවසාන ශක්ති මට්ටම දෙවෙනි ශක්ති මට්ටම කීවෙනි ගුණත් ප්‍රශ්න නැහැ. තියෙන ඉලෙක්ට්‍රෝන ගාන ගන්න ඕනේ කාණ්ඩ අංකය තීරණය කරන්න. ශක්ති මට්ටම් ගාන ගන්න ආවර්තය අපි හදාගත්තනේ. ඒක හරි. පළවෙනි ආවර්තයට වැටෙන්නේ හයිඩ්‍රජන් හීලියම් ශක්ති මට්ටම් එක නිසා ලිතියම් සිට නියෝන් දක්වා දෙවෙනි ආවර්තයට වැටෙනවා ශක්ති මට්ටම් දෙක නිසා සෝඩියම් සිට ආගන් දක්වා තුන්වෙනි ආවර්තයට වෙනවා ශක්ති මට්ටම් තුන නිසා පොටෑසියම් කැල්සියම් ශක්ති මට්ටම් හතර නිසා හතරවෙනි ආවර්තය. පේලි ටික හරි දැන්. දැන් තීරු ටික. ඒතකොට ලිතියම්ගේ අවසාන ශක්ති මට්ටමේ තියෙන එක ඉලෙක්ට්‍රෝනය. එයා වැටෙන්නේ පළවෙනි. ඒ කියන්නේ හයිඩ්‍රජන් වැටෙන එකටම. බෙරිලියම් එයාගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකයි. දෙවෙනි කාණ්ඩයට. පළවෙනි කාණ්ඩේ නෙමෙයි දෙවෙනි කාණ්ඩයට. බෝරෝන් තුන්වෙනි කාණ්ඩයට. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 3යි. කාබන් හතරවෙනි කාණ්ඩයට අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4යි. නයිට්‍රජන් පස්වෙනි කාණ්ඩයට. ඔක්සිජන් හයවෙනි කාණ්ඩයට. ෆ්ලෝරින් අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 7යි හත්වෙනි කාණ්ඩයට. නියෝන් අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8යි අටවෙනි කාණ්ඩයට. ආය සෝඩියම්ගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 1යි ආය පළවෙනි කාණ්ඩයට. මැග්නීසියම්ගේ ඉලෙක්ට්‍රෝන 2යි දෙවෙනි කාණ්ඩයට. අවසාන ශක්ති මට්ටමේ ඇලුමිනියම්ගේ ඉලෙක්ට්‍රෝන 3යි තුන්වෙනි කාණ්ඩයට. සිලිකන්ගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4යි හතරවෙනි කාණ්ඩයට. ෆොස්ෆරස්ගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5යි පස්වෙනි කාණ්ඩයට. සල්ෆර්ගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6යි හයවෙනි කාණ්ඩයට. ක්ලෝරින්ගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 7යි හත්වෙනි කාණ්ඩයට. ආගන්ගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8යි අටවෙනි කාණ්ඩයට. නැවත පොටෑසියම්ගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 1යි පළවෙනි කාණ්ඩයට. කැල්සියම්ගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි දෙවෙනි කාණ්ඩයට. ඔබ වහන්සේලාට පේනවා දරුවන්ට පේනවා කාණ්ඩ 8කට වැටෙනවා මූලද්‍රව්‍ය. අවසාන ශක්ති මට්ටමේ එක් ඉලෙක්ට්‍රෝනයක් තියෙන අය පළවෙනි කාණ්ඩේවත් පළවෙනි තීරුවට. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙන අය දෙවෙනි කාණ්ඩේවත් දෙවෙනි තීරුවට. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 3ක් තියෙන අය තුන්වෙනි කාණ්ඩේවත් තුන්වෙනි තීරුවට. ඉලෙක්ට්‍රෝන 4ක් තියෙන අය හතරවෙනි කාණ්ඩේට. ඉලෙක්ට්‍රෝන 5ක් තියෙන අය පස්වෙනි කාණ්ඩේට. ඉලෙක්ට්‍රෝන 6ක් තියෙන අය හයවෙනි කාණ්ඩේට. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 7ක් තියෙන අය හත්වෙනි කාණ්ඩේට. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් තියෙන අය අටවෙනි කාණ්ඩේට. එච්චරයි. මොකද 9ක් තියෙන අය මේකේ නෑනේ. හරි. කාණ්ඩ 8ක් එනවා. ආවර්ත පේලි 4ක් ආවනේ. එක ශක්ති මට්ටමක් තියෙන අය ඉන්නවා. ශක්ති මට්ටම් දෙකක් තියෙන අය ඉන්නවා. මොකද ශක්ති මට්ටම් ගන්න පේලි ගන්න තියෙන්නේ. ශක්ති මට්ටම් 3ක් තියෙන අය ඉන්නවා. අන්තිම දෙන්න 4ක් තියෙනවා. ඒ පේලි 4ක් එනවා. තීරු 8ක් එනවා. කාණ්ඩ 8ක් එනවා. එහෙනම් අපි දැන් මේ වගුව ඇඳගමු. අපි මේ වගුව අඳිමු.
දැන් දාන්න හදන මූලද්‍රව්‍ය ටික හරි මේක තමයි තියරි දෙක. ශක්ති මට්ටම් ගානෙන් ආවර්තංකයේ පේලිය තීරණය කරනවා. අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගානෙන් කාණ්ඩාංකයේ තීරුව තීරණය කරනවා. ඒක අපිට පේනවා මේ මූලද්‍රව්‍ය විස්ස ආවර්ත 4කට පේලි 4කට වැටෙන්න ඕනි ශක්ති මට්ටම් ගාන අනුව කාණ්ඩ 8කට වැටෙන්න ඕනි අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. එහෙනම් අපි දැන් අඳිමු. මෙන්න අපි අඳින්න හදමු. පේලි 4යි තීරු 8යි නේ අපේ වගුවට. පේලි 4යි තීරු 8යි. මෙන්න අපේ වගුව. පේලි 4යි නේ. ඔන්න. පේලි 4යි. පේලි කියන්නේ ආවර්ත අපි ඒවට අංක දාමුකෝ. අපි ඒවට අංක දාමු. පළවෙනි ආවර්තය, දෙවෙනි ආවර්තය, තුන්වෙනි ආවර්තය, හතරවෙනි ආවර්තය. සාමාන්‍ය නීතියක්ම නෙවෙයි රීතියක් අපි පාවිච්චි කරනවා. ඒ කියන්නේ සම්ප්‍රදායක් පාවිච්චි කරනවා ආවර්ත අංක පෙන්වන්නේ අපේ සාමාන්‍ය ඉලක්කමෙන්. ඒ කියන්නේ හින්දු අරාබි ඉලක්කමනේ අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ. ඒ සාමාන්‍ය ඉලක්කමෙන් තමයි ආවර්ත අංක පෙන්වන්නේ. මේ කාණ්ඩාංක කැපිටල් රෝම ඉලක්කමෙන් පෙන්වනවා. ඒක අපිට වෙන් කරගන්න පුළුවන් මේක කාණ්ඩාංකයක් මේක ආවර්ත අංකයක් කියලා. සාමාන්‍ය අපි පාවිච්චි කරන හින්දු අරාබි ඉලක්කමෙන් ආවර්ත අංක පෙන්වනවා කාණ්ඩ අංක කැපිටල් රෝමන් ඉලක්කමෙන් පෙන්වනවා. ඒ අනුව මේක පළවෙනි කාණ්ඩය. මේක දෙවෙනි කාණ්ඩය. මේක තුන්වෙනි කාණ්ඩය. මේක හතරවෙනි කාණ්ඩය. මේක පස්වෙනි කාණ්ඩය. මේක හයවෙනි කාණ්ඩය. මේක හත්වෙනි කාණ්ඩය. මේක අටවෙනි කාණ්ඩය. හරි. ඉතින් දැන් අපි පුරවන්නයි හදන්නේ අපේ මූලද්‍රව්‍ය මේ වගුවට. මොකද්ද නීතිය? ශක්ති මට්ටම් ගානෙන් ආවර්ත අංකය තීරණය කරනවා. අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගානෙන් කාණ්ඩ අංකය තීරණය කරනවා. එතකොට ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මේක ඇතුලේ තියෙනවා. ඒකයි මම කිව්වේ. මෙන්ඩලීෆ් වගුව හැදුවේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ පිළිබිඹු වන ආකාරයට. ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ පිළිබිඹු වෙන්න තමයි වගුව හැදුවේ. ඒතර බලන්න ඒ නිසා මේ වගුව මූලද්‍රව්‍ය ස්ථානගත කරලා තියෙන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පදනම් කරගෙන ශක්ති මට්ටම් ගාන පදනම් කරගෙන ඉන්න ඕනේ ආවර්ත අංකය තීරණය කරලා තියෙනවා. අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන මගින් කාණ්ඩ අංකය තීරණය කරලා තියෙනවා. දැන් අපි බලමු. මුලින්ම අපි ගමු හයිඩ්‍රජන්. හරි. මුලින්ම අපි ගමු හයිඩ්‍රජන්. හයිඩ්‍රජන්. හයිඩ්‍රජන්ව ගමු. දැන් මේ බලන්න හයිඩ්‍රජන්. හයිඩ්‍රජන්ට ශක්ති මට්ටම් 1යි. එහෙනම් මෙයා ඉන්නේ පළවෙනි ආවර්තයේ. ශක්ති මට්ටම් ගන්න ආවර්ත අංකයට සමානයි. ශක්ති මට්ටම් 1යි නෙමෙයි ශක්ති මට්ටම් 1යි. මම ඉර ගහලා තියෙන ශක්ති මට්ටමට 1යි. ඒක තමයි ඒතකොට එයාගේ අවසාන ශක්ති මට්ටම. අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගන්න කාණ්ඩ අංකය. මෙයාගේ අවසාන ශක්ති මට්ටමේ තියෙන්නේ 1 ඉලෙක්ට්‍රෝන. එහෙනම් පළවෙනි කාණ්ඩය. පළවෙනි ආවර්තයේ පළවෙනි කාණ්ඩයේ හයිඩ්‍රජන් ඉන්නේ. එහෙනම් මෙන්න අපේ ආවර්තිතා වගුව. අපි හයිඩ්‍රජන්ව දාන්න ඕනේ. පළමු කාණ්ඩයේ පළමු ආවර්තයට. මෙන්න පළමු ආවර්තයේ
පළමු කාණ්ඩය මෙන්න මෙතනයි හයිඩ්‍රජන් ඉන්නවා. පළමු ආවර්තයේ පළමු කාණ්ඩයට හයිඩ්‍රජන්. හරි. හරි. ඊළඟට අපි යනවා හීලියම්ට. හීලියම්ට තියෙන ශක්ති මට්ටම් එකයි. එහෙනම් පළවෙනි ආවර්තයේ ශක්ති මට්ටම් ගන්න ආවර්තන කියලා සමානයි. ශක්ති මට්ටම් එකයි. පළවෙනි ආවර්තයේ. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකයි. අවසාන ශක්ති මට්ටම වෙන්නේ යාගේ පළවෙනි එකමනේ. ඉලෙක්ට්‍රෝන ගාන දෙකයි. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගාන කාණ්ඩාංකය. එතනගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙක නම් දෙවනි කාණ්ඩය. පළවෙනි ආවර්තයේ දෙවනි කාණ්ඩය. එහෙනම් හීලියම් ඉන්න ඕනේ. හීලියම් ඉන්න ඕනේ අපේ ආවර්තාව වගුවේ. පළවෙනි ආවර්තයේ දෙවනි කාණ්ඩේ. මෙන්න මෙතන හීලියම්. ඊළඟට ලිතියම්ට ශක්ති මට්ටම් දෙකයි. ශක්ති මට්ටම් දෙක නම් ශක්ති මට්ටම් ගන්න ආවර්තාංකය. ශක්ති මට්ටම් දෙක නම් දෙවනි ආවර්තයේ ලිතියම් ඉන්නේ. දෙවනි පේලියේ දෙවනි ආවර්තය. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන එකයි. එහෙනම් පළවෙනි කාණ්ඩේ දෙවනි පේලියේ පළමු තීරුවේ දෙවනි ආවර්තයේ පළමු කාණ්ඩේ. මේටි දෙවනි ආවර්තයේ පළවෙනි කාණ්ඩේ මෙන්න දෙවනි ආවර්තයේ දෙවනි පේලියේ පළමු කාණ්ඩේ මෙන්න මෙතනයි ලිතියම් ඉන්නේ. ඔන්න ලිතියම්. හරි ලිතියම්. ඊළඟට අපි ගමු බෙරිලියම්. මේ පේන්නේ. හරි පේනවා බෙරිලියම්. ශක්ති මට්ටම් දෙකයි දෙවනි ආවර්තයේ ඒ කියන්නේ මේ දෙවනි පේලියේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකයි දෙවනි කාණ්ඩේ. දෙවනි පේලියේ දෙවනි කාණ්ඩේ මෙතන බෙරිලියම්. ඊළඟට අපි ගමු බෝරෝන්. ශක්ති මට්ටම් දෙකයි දෙවනි ආවර්තයේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන තුනයි තුන්වෙනි කාණ්ඩේ. දෙවනි ආවර්තයේ තුන්වෙනි කාණ්ඩේ මෙන්න මෙතන බෝරෝ. හරි. ඊළඟට අපි ගමු කාබන්. අපි පරමාණු ක්‍රමාංකයේ අණුපිළිවෙලට මේකේ මූලද්‍රව්‍ය ලියලා තියෙන්නේ. මෙන්න කාබන්. ශක්ති මට්ටම් දෙකයි දෙවනි ආවර්තයේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන හතරයි හතරවෙනි කාණ්ඩේ. එහෙනම් දෙවනි ආවර්තයේ හතරවෙනි කාණ්ඩේ මෙන්න දෙවනි ආවර්තයේ මෙන්න හතරවෙනි කාණ්ඩේ. එහෙනම් මෙතන තමයි කාබන්. ඊළඟට බලමු නයිට්‍රජන්. ශක්ති මට්ටම් දෙකයි දෙවනි ආවර්තයේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන පහයි එනම් පස්වෙනි කාණ්ඩේ. එහෙනම් දෙවනි ආවර්තයේ පස්වෙනි කාණ්ඩේ. දෙවනි ආවර්තයේ පස්වෙනි කාණ්ඩේ. නයිට්‍රජන්. හරිද? ඊළඟට අපි බලමු ඔක්සිජන්. මේ ඉන්නේ ඔක්සිජන්. ශක්ති මට්ටම් දෙකයි දෙවනි ආවර්තයේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6යි 6 වෙනි කාණ්ඩේ. දෙවනි ආවර්තයේ 6 වෙනි කාණ්ඩේ ඔක්සිජන්. ඊළඟ බලමු ෆ්ලෝරින්. ශක්ති මට්ටම් දෙකයි දෙවනි ආවර්තයේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 7යි 7 වෙනි කාණ්ඩේ. දෙවනි ආවර්තයේ 7 වෙනි කාණ්ඩේ ඒ තමයි ෆ්ලෝරින්. ඊළඟ නියෝන්. නියෝන්ට ශක්ති මට්ටම් දෙකයි දෙවනි ආවර්තයේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8යි 8 වෙනි කාණ්ඩේ නියෝන්. ඊළඟට අපි බලමු සෝඩියම්. මොකද පිළිවෙලට අපි යන්නේ පරමාණු ක්‍රමාංකයේ අණුපිළිවෙල දැන් 10ක් වෙනකන් ලියාගෙන ආවා. හරි. අපි බලමු ඊළඟට සෝඩියම්. ඊට ශක්ති මට්ටම් 3යි. එහෙනම් තුන්වෙනි ආවර්තයේ අවසාන ශක්ති මට්ටමේ එක ඉලෙක්ට්‍රෝන එකයි පළවෙනි කාණ්ඩේ. තුන්වෙනි පේලියේ පළවෙනි කාණ්ඩේ. මේටි තුන්වෙනි ආවර්තයේ කියන්නේ තුන්වෙනි පේලියේ පළවෙනි කාණ්ඩේ සෝඩියම් මෙතන. ඊළඟ බලමු මැග්නීසියම්. ශක්ති මට්ටම් 3යි තුන්වෙනි ආවර්තයේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකයි දෙවනි කාණ්ඩේ. එහෙනම් මෙයා ඉන්නේ තුන්වෙනි ආවර්තයේ දෙවනි කාණ්ඩේ. මෙන්න තුන්වෙනි ආවර්තයේ මෙන්න දෙවනි කාණ්ඩේ මැග්නීසියම්. ඊට බලන්න ඇලුමිනියම්. ශක්ති මට්ටම් 3යි තුන්වෙනි ආවර්තයේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 3යි තුන්වෙනි කාණ්ඩේ. තුන්වෙනි ආවර්තයේ තුන්වෙනි කාණ්ඩේ ඇලුමිනියම්. ඊළඟ සිලිකන්. ශක්ති මට්ටම් 3යි තුන්වෙනි ආවර්තයේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4යි 4 වෙනි කාණ්ඩේ. තුන්වෙනි ආවර්තයේ 4 වෙනි කාණ්ඩේ සිලිකන්.
මම ආවර්තා වගුව නිකන් ලියනවා නෙවෙයි මේ. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඇතුළෙන් අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන ගාන ඇතුළෙන් කාණ්ඩාංකය අරගෙන ශක්ති මට්ටම් ගාන ඇතුළෙන් ආවර්තාංකය අරගෙන මේ ආවර්ත වගුව ගොඩනගනවා ඔබත් එක්ක. ඒතර ඔබට පේනවා මේක නිකන් අහසින් පහත් වෙච්ච එකක් නෙවෙයි. මේක මේ විදිහට තමයි මෙන්ඩලිෆ් ගොඩනගලා තියෙන ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ පදනම් කරගෙන පරමාණු ක්‍රමාංකයේ අණුපිළිවෙලට අපි අණුපිළිවෙලට ලියන් ඉන්නේ පරමාණු ක්‍රමාංකය. හැබැයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අපි උපයෝගී කරගන්නවා මෙතන ස්ථානගත කරන්න. ඒකයි මෙතන තියෙන වටිනාකම. හරි. ඊළඟට පොස්පරස් ශක්ති මට්ටම් 3යි 3 වෙනි ආවර්තයේ අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 5යි 5 වෙනි කාණ්ඩේ. 3 වෙනි ආවර්තයේ 5 වෙනි කාණ්ඩේ පොස්පරස්. ඊළඟට අපි ගමු සල්ෆර්. ඔන්න. එයාගේ ශක්ති මට්ටම් 3යි 3 වෙනි ආවර්තයේ අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 6යි 6 වෙනි කාණ්ඩේ. 3 වෙනි ආවර්තයේ 6 වෙනි කාණ්ඩේ. 3 වෙනි ආවර්තයේ 6 වෙනි කාණ්ඩේ සල්ෆර්. ඊළඟට අපි බලමු ක්ලෝරින්. ශක්ති මට්ටම් 3යි 3 වෙනි ආවර්තයේ අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 7යි 7 වෙනි කාණ්ඩේ. 3 වෙනි ආවර්තයේ 7 වෙනි කාණ්ඩේ ක්ලෝරින්. 3 වෙනි ආවර්තයේ 7 වෙනි කාණ්ඩේ ක්ලෝරින්. ඊළඟට අන්න පේනවා ආගන් ශක්ති මට්ටම් 3යි 3 වෙනි ආවර්තයේ අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 8යි 8 වෙනි කාණ්ඩේ. 3 වෙනි ආවර්තයේ 8 වෙනි කාණ්ඩේ ආගන්. ඊළඟට බලන්න පොටෑසියම් ශක්ති මට්ටම් 4යි. එහෙනම් එයා ඉන්නුනේ 4 වෙනි ආවර්තයේවත් 4 වෙනි පේළියේ. අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 1යි. එහෙනම් පළවෙනි කාණ්ඩේ. 4 වෙනි ආවර්තයේ පළවෙනි කාණ්ඩේ. මෙන්න 4 වෙනි ආවර්තයේ පළවෙනි කාණ්ඩේ. 4 වෙනි ආවර්තයේ පළවෙනි කාණ්ඩේ පොටෑසියම්. පොටෑසියම්. ඊළඟට බලන්න කැල්සියම් ශක්ති මට්ටම් 4යි 4 වෙනි ආවර්තයේ අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 2යි දෙවෙනි කාණ්ඩේ. 4 වෙනි ආවර්තයේ දෙවෙනි කාණ්ඩේ කැල්සියම්. ඔන්න ඔය විදියට දැන් අපි ආවර්තා වගුව ගොඩනගුවා. හැබැයි දැන් මේක ගොඩනගද්දී මෙන්ඩලීෆ් වගේම දැන් මෙන්ඩලීෆ්ගේ වගුව නවීකරණය කළා පස්සේ නූතන විද්‍යාඥයෝ මේක හැදුවානේ නූතන ආවර්තා වගුව ඉවත් ආවර්තා වගේ දීර්ඝාකාරයේ. දැන් මේ හැම තැනකදීම අපි ඇයි මේ මූලද්‍රව්‍ය වර්ග කරන්නේ? අපි මූලද්‍රව්‍ය වර්ග කරන්නේ ಗುಣ අධ්‍යයනයේ පහසුවෙන්. ඒ නිසා මේ වගුවෙන් අපිට ಗುಣ පහසුවෙන් හදාරන්න පුළුවන් වෙන්නේ නැහැ. නැත්තම් අපි මේ වගුවේ මේක මොන ක්‍රමයකට වර්ග කරගත්තත් වැඩක් නැහැ. දැන් අපි මේක ඉතා පැහැදිලිව වර්ග කරා පරමාණු ක්‍රමාංකයේ අණුපිළිවෙලට මූලද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ පදනම් කරගෙන වගුවේ මූලද්‍රව්‍ය ස්ථානගත කරා. එතකොට දැන් මේ වගුවෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ಗುಣ හදාරන්න. මොකද ඒ ಗುಣ රඳාපවතින ප්‍රධානතම සාධක ඉලෙක්ට්‍රෝන වින්‍යාසය නිසා තමයි අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පදනම් කරගෙන මේකේ මූලද්‍රව්‍ය ස්ථානගත කරේ. ඒතර මේ වගුවේ අවසාන අරමුණ තමයි මේ වගුව ඇසුරින් පහසුවෙන් මූලද්‍රව්‍ය ගුණ හදාරන්න පුළුවන් වීම. ගුණ හදාරන්න පුළුවන් වීම තමයි අවසාන අරමුණ. එහෙනම් මේක ගුණ හදාරන්න අපිට පහසු වෙන්න ඕනේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඒක නිසා විද්‍යාඥයෝ සමහර තැන්වලදී මේ හදාගත්තු නීති පවා ಗುಣ පදනම් කරගෙන වෙනස් කරලා තියෙනවා. කියන්නේ දැන් නීති දෙකයිනේ මෙතන තිබුණේ. ආවර්තාංකයේ තීරණය කරන්නේ ශක්ති මට්ටම් ගානේ. කාණ්ඩාංකයේ තීරණය කරන්නේ අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන ගානේ. ඒතර ඒක පිළිපැදලා අපි මූලද්‍රව්‍ය අපිට තියෙන විස ස්ථානගත කෙරුවා වගුවේ. හැබැයි සමහර තැන්වලදී ಗುಣ පිළිබඳව සලකා කියන්නේ මූලද්‍රව්‍ය වල ಗುಣ පිළිබඳව සලකා මේ නීති පවා වෙනස් කරපු අවස්ථා තියෙනවා. ඒකට හොඳ උදාහරණයක් හීලියම්. දැන් හීලියම්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයට අනුව පළවෙනි ශක්ති මට්ටමයි එක ශක්ති මට්ටමේ තියෙන පළවෙනි ආවර්තයේ අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 2යි දෙවෙනි කාණ්ඩේ. නමුත් දෙවෙනි කාණ්ඩේ ඉන්න අනෙක් මූලද්‍රව්‍ය වෙච්ච බෙරිලියම්, මැග්නීසියම්, කැල්සියම්ට වඩා හීලියම්ගේ ගුණ හාත්පස වෙනස්. දැන් මේ සාමාන්‍ය මේ එකම ආවර්තයේ ඉන්න එකම කාණ්ඩේ ඉන්න මූලද්‍රව්‍ය ගුණ සමානයි. දැන් බෝරෝන්, ඇලුමිනියම්ගේ ගුණ බොහෝ දුරට එක හා සමානයි. කාබන්, සිලිකන්ගේ ගුණ බොහෝ දුරට එක හා සමානයි. ඔක්සිජන්, සල්ෆර් ටිකක් කිට්ටුයි ගුණ. දැන් මේවත් සමානයි. නමුත් මේ බෙරිලියම්, මැග්නීසියම්, කැල්සියම් තුන් දෙනාගේ ගුණ සමානයි. හීලියම් නිකන් සම්පූර්ණයෙන් වෙනස් එකනේ. මොකද හීලියම් ස්ථායිනේ. දැන් මේ බෙරිලියම්, මැග්නීසියම්, කැල්සියම් වල ස්ථායි නෑ. බෙරිලියම් ස්ථායි වෙන්නේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරයි. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන දෙකක් අවුලේ තියන්නේ. මැග්නීසියම් ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා ධන දෙකේ ආයනය හදනවා. කැල්සියම් ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා ධන දෙකේ ආයනය හදනවා. හීලියම් කවදාවත් අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙක පිට කරන්නේ. එයා ස්ථායි. අනික මේගොල්ලෝ ඔක්කොම ඝන අවස්ථාවේ පවතින. හීලියම් වායුවක්. ඒක පරමාණුක උච්ච වායු. ඒ නිසා හීලියම්ගේ ගුණ
ඒ කාණ්ඩයේ දෙවනි කාණ්ඩේ ඉන්න බෙරිලියම් මැග්නීසියම් කැල්සියම්ගේ ගුණ වලට ගැලපෙන්නේ නැහැ. ගැලපෙන්නේ නැහැ. ඒ නිසා විද්‍යාඥයෝ කල්පනා කරා එහෙනම් හීලියම්ගේ ගුණ ගැලපෙන්නේ කාටද? හීලියම් කියන්නේ ස්ථායි වින්‍යාසයක් අත් කරගත්තු මූලද්‍රව්‍යයක්. අවසාන කවචයේ පළවෙනි කවචයේ ස්ථායි ද්විකේ තියෙනවා. අවසාන කවචයේ පළවෙනි එක නම් ඒකේ ස්ථායි දෙක ඉලෙක්ට්‍රෝන දෙක තියෙනවා ස්ථායිනේ. 2 2.8 2.88 ස්ථායි කියලා මම කිව්වා. එතකොට මෙයා දෙක තියෙනවා. එතකොට ස්ථායි වින්‍යාසය අවසාන කවචයේ පළවෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන දෙක තියෙන ස්ථායි. එහෙම ස්ථායි වෙච්ච අය ඉන්නේ මේ වගේ නියෝන් ආගන් තමයි ඉතුරු දෙන්න. 8 වෙනි කාණ්ඩය. 8 වෙනි කාණ්ඩේ ඉන්න නියෝනුත් උච්ච වායුවක් ස්ථායි ඒක පරමාණුක වායු. ආගනුත් ස්ථායි උච්ච වායුවක් ඒක පරමාණුක වායු. හීලියමුත් ස්ථායි ඒක පරමාණුක උච්ච වායු. එතකොට මෙයා දෙවනි කාණ්ඩේට අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන පදනම් කරගෙන දැම්මට දෙවනි කාණ්ඩයේ තියෙන අනෙක් මූලද්‍රව්‍ය ගුණත් එක්ක මෙයාගේ ගුණ ගැලපෙන්නේ. මෙයාගේ ගුණ ගැලපෙන්නේ මෙන්න මේ 8 වෙනි කාණ්ඩේ ඉන්න අයට. එතකොට මෙතනදී තැන දීලා තියෙන්නේ වැඩිපුරම ගුණවලට. එසා විද්‍යාඥයෝ තීරණය කෙරුවා අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගාන පදනම් කරගෙන කාණ්ඩාංකය තීරණය කරන එක අනික් අයට හරි. හැබැයි හීලියම්ට ඒක හරියන්නේ නැහැ. මොකද එහෙම තීරණය කළ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙක නිසා මෙයාව දෙවෙනි කාණ්ඩයට දැම්මොත් දෙවෙනි කාණ්ඩේ ඉන්න අනික් අයත් එක්ක මෙයාගේ ගුණ ගැලපෙන්නේ නැහැ. මෙයාට ගැලපෙන ගුණ තියෙන 8 වෙනි කාණ්ඩයේ අය ස්ථායි උච්ච වින්‍යාස තියෙන අය ඉන්නේ 8 වෙනි කාණ්ඩයේ නියෝන් 2.8 ආගන් 2.8 ඒ විදිහටම හීලියම් 2 කියන ස්ථායි වින්‍යාසය. ඒ නිසා මෙයාව ගුණ ගැන හිතුවොත් මෙයා වැටෙන්න ඕනි දෙවෙනි කාණ්ඩයට නෙමෙයි 8 වෙනි කාණ්ඩේ. අන්න ඒ නිසා විද්‍යාඥයෝ මොකද මේකේ ගුණ වලට තමයි වඩා තැන දීලා තියෙන්නේ. මොකද ආවර්තක හදන්නෙම ගුණ අධ්‍යයනයට. ඒක නිසා අපිට තේරෙනවා මෙතන හීලියම් හරියන්නේ මෙතනට නෙමෙයි. හීලියම් දෙවනි කාණ්ඩයට හරියන්නේ නැහැ එහෙනම්. එයාගේ ගුණ වලට ගැලපෙන මූලද්‍රව්‍ය වනවා කාට දාමුද? අපි දාමු යාව 8 වෙනි කාණ්ඩෙට. ඒ නිසා තීරණය කරලා මෙන්න මෙතනට එතන විතරක් වෙනස් කරලා 8 වෙනි කාණ්ඩෙට හීලියම්ව දැම්මා. ඒ අනුව මේක තමයි ඔබ වහන්සේලා අධ්‍යයනය කරන නූතන වගුව. නූතන ආවර්තක. ඉතින් මේකේ මේ අනවශ්‍ය හිස් කොටු ඔබට පේනවා. එතකොට පළවෙනි ආවර්තයේ මුල තියෙනවා, අග තියෙනවා, මැද හිස්. පළවෙනි පේලියේ මුල හයිඩ්‍රජන් ඉන්නවා, අග හීලියම් ඉන්නවා. මොකද ගුණාණු ඈතට දැම්මනේ. මැද ටික හිස්. ඒ කියන්නේ මැදක් නැහැ පළවෙනි ආවර්තයේ. මේ මැද ටික නැහැ. පළවෙනි ආවර්තයේ මැද ටික නැහැ. මෙන්න මේ විදිහට. ඊළඟ දෙවනි ආවර්තයේ සම්පූර්ණ ආවර්තයක් මූලද්‍රව්‍ය 8ක් තියෙනවා. තුන්වෙනි ආවර්තයේ සම්පූර්ණ ආවර්තයක් මූලද්‍රව්‍ය 8ක් තියෙනවා. හතරවෙනි ආවර්තයේ ඇත්තටම දීර්ඝාකාරයේ මේක සම්පූර්ණයි. නමුත් අපි ඉගෙන ගන්න 20 ඇතුලේ අපි ඉගෙන ගන්න කුඩා ආවර්ත වර්ගය ඇතුලේ මේක හතරවෙනි ආවර්තයේ සම්පූර්ණ නැහැ, මුල විතරයි අග නැහැ. දැන් පළවෙනි ආවර්තයේ මුලයි අගයි තියෙනවා, මැද ටික නැහැ. ඒ කියන්නේ ඒ ටිකට මූලද්‍රව්‍ය නැහැ. දෙවනි ආවර්තයේ සම්පූර්ණයි, තුන්වෙනි ආවර්තයේ සම්පූර්ණයි, මූලද්‍රව්‍ය 8 බැගින් තියෙනවා. හතරවෙනි ආවර්තයේ අපි ඉගෙන ගන්න සීමා ඇතුලේ මූලද්‍රව්‍ය 2යි තියෙන්නේ. ඒතර අපිට අනිත් ටික වැඩක් නිසා අපි ඒ ටිකත් මකලා දාන්නයි තීරණය කරේ. ඒතර මේක තමයි අපි ඉගෙන ගන්න ආවර්තිතා වගුව. අපි හතරවන ශ්‍රේණියට අදාළ ආවර්තිතා වගුවේ මූලද්‍රව්‍ය පිහිටලා තියෙන ආවර්ත 4ක එයින් පළමුවන ආවර්තය අසම්පූර්ණ ආවර්තයක්. එහි මුල සහ අග තිබුණත් මැද හිස් මූලද්‍රව්‍ය දෙකකින් පමණක් සමන්විත ආවර්තයක්. දෙවනි සහ තුන්වෙනි ආවර්ත සම්පූර්ණ ආවර්ත මූලද්‍රව්‍ය 8 බැගින් තියෙනවා. හතරවෙනි ආවර්තයත් නැවත අසම්පූර්ණ ආවර්තයක්, මුල අවස්ථාවේ මූලද්‍රව්‍ය දෙකක් පමණයි තියෙන්නේ. ඒතර මේ තමයි ඔන්න ආවර්තා වගුව. ඉතින් මේ ආවර්තිතා වගුව ආවර්ත පිළිවෙලට, කාණ්ඩ පිළිවෙලට, විශේෂයෙන්ම කාණ්ඩ පිළිවෙලට මතක තබා ගැනීම හරි වැදගත්. එතකොට හයිඩ්‍රජන් දැන් බලන්න පරමාණු ක්‍රමාංක අණු පිළිවෙල ගන්න. පරමාණු ක්‍රමාංක අණු පිළිවෙල ගත්තොත් මේ පරමාණු ක්‍රමාංකයේ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 හරිනේ. පරමාණු ක්‍රමාංකයේ අණු පිළිවෙලට ලියවිලා තියෙනවා. දැන් හීලියම් හැරෙන හීලියම් ගාන විශේෂ ගුණ ගැන හිතලා අපි මෙතන දැම්මනේ. හීලියම් හැරෙන්න අනික් ඕනම මූලද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ ටක් ගාලා මේකෙන් ගන්න පුළුවන්. ටක් ගාලා ගන්න පුළුවන් මොලේ තියෙන කෙනෙක්ට.
ඒකයි මම කිව්වේ පරමාණුක ක්‍රමාංකයේ අණුපිළිවෙලට සටහන් කර තිබෙන්නේ හැබැයි මූලද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ පිළිඹන ආකාරය. ගමුද බලන්න අපි. මේ බලන්න. අපිට ඕනේ කියලා හිතමු. ඔන්න බලන්න හරිද? මේක පාඩම් කරගත්තම තියෙන වාසිය ඒකයි දරුවනේ. හරි. ඇලුමිනියම්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඕනේ කියලා කිව්වා. 2යි මෙතන මෙතන 2යි මෙතන මෙතනට 8යි මෙතන මෙතනට 3යි. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 8යි 3යි. මැජික් වගේනේ. 2යි 8යි මෙතන මෙතන මූලද්‍රව්‍ය 8ක් තියෙනවා 3යි. එතකොට අපි ගමු තව මූලද්‍රව්‍ය. අපි ගමු තව මූලද්‍රව්‍ය. අපි ගමු කාබන්. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඕන. මෙතන මෙතන 2යි මෙතන මෙතන 4යි. 1 2 3 4 2යි 4යි. කාබන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 4 නෙවෙයිද? කාබන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 4 නෙවෙයිද? කාබන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 4 නෙවෙයිද? 2යි 4යි. අපි ගමු ක්ලෝරින්. ක්ලෝරින් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය බලන්න ඕනේ. මෙතන මෙතනට 2යි මෙතන මෙතනට 8යි මෙතන මෙතනට 7යි. 2යි 8යි 7යි. හරිද? අපි ගමු කැල්සියම්. කැල්සියම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඕනේ. මෙතන මෙතනට 2යි මෙතන මෙතනට 8යි මෙතන මෙතනට 8යි මෙතන මෙතනට 2යි. 2යි 8යි 8යි 2යි. 2යි 8යි 8යි 2යි. කැල්සියම්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 8යි 8යි 2යි. අපි ගමු නියෝන්. නියෝන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඕනේ. නියෝන් මෙතන මෙතනට 2යි මෙතන මෙතනට 8යි. 2යි 8යි. කොහොමද අපි දන්නවා නියෝන් ස්ථායි වින්‍යාසය 2යි 8යි. අන්න බලන්න මේ වගුව තුල දැන් සෝඩියම් ගන්න. සෝඩියම් තව එකක් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගන්න. මෙතන මෙතනට 2යි මෙතන මෙතනට 8යි මෙතන මෙතනට 1යි. 2යි 8යි 1යි. අන්න බලන්නකෝ. එතකොට ඉලෙක්ට්‍රෝන වින්‍යාස වෙන වෙනම පාඩම් කරනවට වඩා ආවර්තව වගුව පාඩම් කරගත්තම හරියට ඒක පාවිච්චි කරගන්න පුළුවන් නම් එතරම් ඉලෙක්ට්‍රෝන වින්‍යාස ඔක්කොම ටික තියෙනවා. එතකොට මම කලින් පාඩමේදීත් මතක් කරුවා සංයුජතාවයක් ගන්න පුළුවන් මේකෙන්නේ. 1 සිට 4 දක්වා කාණ්ඩවල පීඨන මූලද්‍රව්‍ය සංයුක්තාව කෙලින්ම මූලද්‍රව්‍ය පීඨන කාණ්ඩයේ අංකයට සමානයි. 5 සිට 8 දක්වා කාණ්ඩවල පීඨන මූලද්‍රව්‍ය සංයුක්තාව කෙලින්ම ගන්න බෑ. කාණ්ඩයේ අංකය 8න් අඩු කරලා ගන්න ඕනේ කියලා. ඒක සංයුජතාවය මේකෙන් මතක හිටිනවා. ඉලෙක්ට්‍රෝන වින්‍යාස ගන්න පුළුවන්. පරමාණු ක්‍රමාංකය ඕනනම් හොයා ගන්න පුළුවන්. ඉතින් වැඩ ගොඩක් පුළුවන් මේ වගුව. ඒකයි කියන්නේ මේ ආවර්තා වගුව රසායන විද්‍යාව පහසු කරන්න තියෙන එකක් අපිට. රසායන විද්‍යාවේ හුඟක් වැඩ කරගන්න තියෙන පොඩි පොඩි ටූල් බොක්ස් එකක් වගේ තමයි මේ ආවර්තා වගුව. මේක ළඟ තියෙනවයි කියන්නේ හරියට දන්නවයි කියන්නේ හුඟක් වැඩ අපිට මේක පාවිච්චි කරලා කරගන්නට පුළුවන්. අන්න ඒ නිසා අපි කියනවා අපේ ආවර්තිතා වගුව හරි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ පිළිබිඹු වන ආකාරයට පරමාණු ක්‍රමාංකයේ අණුපිළිවෙලට සටහන් කරලා තියෙනවා. ඒ අනුව අපේ ආවර්තා වගුවේ මූලද්‍රව්‍ය ආවර්ත 4ක අපි ඉගෙන ගන්න ආවර්තා වගුවේ මූලද්‍රව්‍ය ආවර්ත 4ක විහිදිලා තියෙනවා. කාණ්ඩ 8ක විහිදිලා තියෙනවා. ඒතර ආවර්ත පිළිවෙලටත් මේක මතක තියාගන්න. ටක් ගාලා මතක් වෙන්න ඕනේ. දෙවෙනි ආවර්තයේ තියෙන මූලද්‍රව්‍ය ටික. මෙන්න බලන්න. ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරින්, නියෝන්. දෙවෙනි ආවර්තය. තුන්වෙනි ආවර්තයේ තියෙන මූලද්‍රව්‍ය ටික. සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්, ආගන්. හරි. පළවෙනි ආවර්තය මතක ලේසියෙන් හයිඩ්‍රජන්, හීලියම්. හතරවෙනි ආවර්තය පොටෑසියම්, කැල්සියම්. ඒ ආවර්ත පිළිවෙලට මතක තියෙනවා. ඊළඟට කාණ්ඩ පිළිවෙලට මතක තියෙනවා. පළවෙනි කාණ්ඩයේ තියෙන මූලද්‍රව්‍ය ටික. හයිඩ්‍රජන්, ලිතියම්, සෝඩියම්, පොටෑසියම්. දෙවෙනි කාණ්ඩයේ තියෙන මූලද්‍රව්‍ය ටික. බෙරිලියම්, මැග්නීසියම්, කැල්සියම්. තුන්වෙනි කාණ්ඩයේ තියෙන මූලද්‍රව්‍ය ටික. බෝරෝන්, ඇලුමිනියම්. හතරවෙනි කාණ්ඩයේ තියෙන මූලද්‍රව්‍ය ටික. කාබන්, සිලිකන්. පස්වෙනි කාණ්ඩයේ තියෙන මූලද්‍රව්‍ය ටික. නයිට්‍රජන්, ෆොස්ෆරස්. හයවෙනි කාණ්ඩයේ ඔක්සිජන්, සල්ෆර්. හත්වෙනි කාණ්ඩයේ ෆ්ලෝරින්, ක්ලෝරින්. අටවෙනි කාණ්ඩයේ හීලියම්, නියෝන්, ආගන්. දැන් දීර්ඝාකාරයේ තව තියෙනවා. දීර්ඝාකාරයේ තව තියෙනවා. නමුත් ඔබ වහන්සේලාට මේ තියෙන දරුවන්ට තියෙන සීමාවේ කාණ්ඩ පිළිවෙලට මේක මතක තියාගන්න. එතකොට හරීම පහසුයි වැඩක් කරගන්න ගියා. ටක් ගාලා මතක් වෙන්න ඕනේ. ෆොස්ෆරස් තියෙන පස්වෙනි කාණ්ඩේ. මැග්නීසියම් ඉන්නේ දෙවෙනි කාණ්ඩේ. ආගන් ඉන්නේ අටවෙනි කාණ්ඩේ. සිලිකන් ඉන්නේ හතරවෙනි කාණ්ඩේ. පොටෑසියම් ඉන්නේ පළවෙනි කාණ්ඩේ. ටක් ගාලා මතක් වෙන්න ඕනේ. මේ වගුව හොඳට ආවර්ත පිළිවෙලට කාණ්ඩ පිළිවෙලට තනින් තනින් ටක් ගාලා මතක තියෙනවා නම් වැඩක් කරගන්න ගියාම හරීම පහසුයි. හරිම පහසුයි. ඒ නිසා පිළිගත හැකි වඩා සාර්ථක වර්ගීකරණයක් ඉදිරිපත් කිරීමේ ගෞරවය හිමි වෙන්නේ රුසියානු ජාතික විද්‍යාඥයෙකු වෙච්ච දිමිත්‍රි ඉවනොවිච් මෙන්ඩලීව්ට. මෙන්ඩලීව් විසින් හදපු ඉදිරිපත් කරා නියමයක්
ආවර්තිතා නියමය. හරි. ඒ ආවර්තිතා නියමයෙන් කියවෙන අදහස පැහැදිලි කරන්න ඔහු මූලද්‍රව්‍ය වගුවක අන්තර්ගත කරා. ඒකට කියනවා ආවර්තිතා වගුව. මෙන්ඩලීෆ් විසින් මුල් කාලේ හදපු ආවර්තිතා වගුවේ තිබෙන සුළු දෝෂ ඉවත් කරලා පසු කාලීනව විද්‍යාඥයෝ මෙන්ඩලීෆ්ගේ ආවර්තිතා වගුව නවීකරණය කළා. නවීකරණය කළ ආවර්තිතා වගුව ඒවත් ආවර්තකගේ නූතන ආකාරයවත් ආවර්තකගේ දීර්ඝාකාරය නිර්මාණය කළා. ඒ දීර්ඝාකාරයවත් නූතන ආවර්තකගේ මූලද්‍රව්‍ය සටහන් කරලා තියෙන්නේ පරමාණු ක්‍රමාංක අනුපිළිවෙලට මූලද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ පිළිබිඹු වෙන ආකාරයට. ඒ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඇසුරෙන් අපිට නැත්නම් ඒ මූලද්‍රව්‍ය පිහිටලා තියෙන තැන ඇසුරෙන් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය හොයාගන්න පුළුවන්. කාණ්ඩාංකයෙන් අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවත් ආවර්තාංකයෙන් ශක්ති මට්ටම් ගණනත් අපිට හොයාගෙන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට අපිට මෙහෙම කිව්වොත් එක්තරා මූලද්‍රව්‍යයක් මෙහෙම කිව්වොත් එක්තරා අපි y නැමැති මූලද්‍රව්‍යයක් මෙහෙම දෙනවා විභාගේ ප්‍රශ්නයක්. y නැමැති මූලද්‍රව්‍යයක් ආවර්තිතා වගුවේ තුන්වන ආවර්තයේ පස්වන කාණ්ඩයේ පිහිටා තිබේ. වයිහි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ සොයන්න. නැත්නම් වයිහි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියා දක්වන්න. එතකොට අපි දැනගන්න ඕනේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඇතුලෙන් ආවර්තකයේ තියෙන තැන තීරණය කරන්න පුළුවන් නම් ඒකේ අනික් පැත්ත තමයි ආවර්තකයේ තියෙන තැන ඇසුරෙන් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය නිගමනය කරන්න පුළුවන් වෙන්නේ. කොහොමද එතකොට ගන්න? මේ බලන්න y තුන්වෙනි ආවර්තය නම් අපි දන්නවා ආවර්තාංකයේ ශක්ති මට්ටම් ගන්නට සමානයි. එතකොට මෙයා තුන්වෙනි ආවර්තය නම් මෙයාට ශක්ති මට්ටම් 3ක් තියෙන්න ඕනි. ශක්ති මට්ටම් 3ක් තියෙන්න ඕනි. එතකොට තුන්වෙනි ශක්ති මට්ටම තමයි අවසාන ශක්ති මට්ටම වෙන්නේ. තුන්වෙනි ආවර්තය නම් ආවර්තාංකය කියන්නේ ශක්ති මට්ටම් ගන්නනේ. එතකොට තුන්වෙනි ආවර්තය නම් ශක්ති මට්ටම් 3ක් තියෙනවා. ශක්ති මට්ටම් 3ක් තිබිය යුතුයි. එතකොට තුන්වෙනි ශක්ති මට්ටම තමයි අවසාන එක. තුන්වෙනි ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන පිරෙන්න නම් ඇතුලේ ශක්ති මට්ටම් දෙක පිරලා ඉවර වෙන්න අපි දන්නවනේ පිළිවෙලින් පිරීගෙන එන්නේ. පළවෙනි එක පිරුණොත් තමයි දෙවෙනි එකට වැටෙන්නේ. දෙවෙනි එක පිරුණොත් තමයි තුන්වෙනි එකට. දැන් මේක තුන්වෙනි ආවර්තය නිසා ශක්ති මට්ටම් 3යි තුන්වෙනි එක තමයි අවසාන එක. අවසාන තුන්වෙනි ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන යන්න නම් ඇතුලෙන් දෙක පිරලා තියෙන්නේ. එහෙනම් පළවෙනි ශක්ති මට්ටම පිරලා තියෙනෝනේ. පළවෙනි ශක්ති මට්ටමේ තියෙන පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 2යි. එහෙනම් මේ දෙක පිරලා තියෙනෝනේ. දෙවෙනි ශක්ති මට්ටම පිරෙනෝනේ මොකද නැත්තම් 3ට යන්නේ නැහැ. දෙවෙනි ශක්ති මට්ටමේ තියෙන පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 8යි. ඒක යට තියෙනවා. තුන්වෙනි එක ඒකනේ අවසාන එක අපි දන්නේ ඒක පිරලාද නැද්ද කියලා. පිරලා තියෙන්නත් පුළුවන් නැති මොකද ඉතින් එහාට ඉලෙක්ට්‍රෝන ගිහිල්ලා නැහැ ඊළඟ ශක්ති මට්ටමට. ගියා නම් මේක පිරලා. දැන් මේක අවසාන එකනේ. ඒතකොට අපි දන්නේ කාණ්ඩාංකයේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගානට සමානයි. ඒතර මෙයාගේ අවසාන ශක්ති මට්ටම තුන්වෙනි ශක්ති මට්ටම. ඒකේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන ගන්න පුළුවන් කාණ්ඩාංකය. මෙයා ඉන්නේ පස්වෙනි කාණ්ඩේ නම් අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5යි. එහෙනම් මෙයාගේ අවසාන ශක්ති මට්ටම තුන්වෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5යි. y වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ආවර්තාංකය සහ කාණ්ඩාංකය ඇසුරෙන් ගත්තා 2යි 8යි 5යි. හරි ලේසි නේද? 2යි 8යි 5යි. හරිම පහසුයි. තේරුණා? 2යි 8යි 5යි. තව එකක් බලමු. m නැමැති මූලද්‍රව්‍යයක් ආවර්තිතා වගුවේ m නැති මූලද්‍රව්‍යයක් ආවර්තිතා වගුවේ දෙවන ආවර්තයේ තුන්වන කාණ්ඩයේ පිහිටයි. m ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියා දක්වන්න. m වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියා දක්වන්න. එහෙනම් m දෙවන ආවර්තය නම් මෙයාට ශක්ති මට්ටම් දෙකයි. මොකද ආවර්තංකයෙන් කියන්නේ ශක්ති මට්ටම් ගන්න. ඒතර මෙයා දෙවෙනි ආවර්තන ශක්ති මට්ටම් දෙකයි. ශක්ති මට්ටම් දෙක නම් අවසාන ශක්ති මට්ටම් වෙන්නේ දෙවෙනි එක. අවසාන එක වෙන්නේ දෙවෙනි එක. අවසාන එක දෙවෙනි එක වෙන්න නම් දෙවෙනි එකට ඉලෙක්ට්‍රෝන එන්න නම් පළවෙනි එක පිරලා තියෙන්න ඕනේ. එහෙනම් පළවෙනි එකේ ඉලෙක්ට්‍රෝන දෙක තියෙනවා. හැබැයි දෙවෙනි එක පිරලා නැද්ද කියන අපි දන්නේ නැහැ. ඇයි? තුන්වෙනි එකට ගිහිල්ලා නැහැ. ගියා නම් දෙවෙනි එක පිරලා. නමුත් මෙයා ශක්ති මට්ටම් දෙකනේ ආවර්තංකය දෙකනේ දෙවෙනි එක. දෙවෙනි එක පිරලත් නැත දන්නේ. ඒතර මේක තමයි අවසාන ශක්ති මට්ටම දෙවෙනි. අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන කාණ්ඩාංකයෙන් කියනවා. කාණ්ඩාංකය 3. එහෙනම් මෙයාගේ අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 3යි. ඒතර අවසාන එක දෙවෙනි එකනේ. ඒක ඉලෙක්ට්‍රෝන 3යි. 2යි 3යි. හරි ලේසි. පැහැදිලි. හරිම ලේසි. ඔකේ අනිත් පැත්ත වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මෙතන කිව්වේ ආවර්තාංකයයි කාණ්ඩාංකයයි කියලා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය නිගමනය කරා.
විභාගය අනිත් පැත්ත දෙන්න පුළුවන්. මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම. R නැමැති මූලද්‍රව්‍යයේ පරමාණුක ක්‍රමාංකය අපි හිතමු 17 වෙයි. සාමාන්‍ය මුල් මූලද්‍රව්‍ය 20 ඇතුලේ තමයි දෙන්නේ. පරමාණු ක්‍රමාංකයේ මුල් 20 ඇතුලේ තමයි ඔබ වහන්සේලාගෙන් ප්‍රශ්න අහන්නේ. R පරමාණු ක්‍රමාංකය 17 වෙයි. ආවර්තිතාවගුවේ R පිහිටන ආවර්තාංකය හා කාණ්ඩාංකය අපෝහණය කරන්න. අපෝහණය කියන්නේ නිකන් ලියන්නේ නෙමෙයි තර්කානුකූලව ගන්න ඕනේ. පරමාණු ක්‍රමාංකය දීලා තියෙනවා ආවර්තාවගේ තියෙන තැන නිගමනය කරන්න. ඉස්සෙල්ලා ආවර්තාවගේ තියෙන තැන දීලා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය නිගමනය කරන්න කිව්වා. දැන් පරමාණු ක්‍රමාංකය දීලා තියෙනවා. එතකොට තියෙන තැන. එතකොට අපි බලන්න ඕනේ පරමාණු ක්‍රමාංකය R ගේ 17 නම් ඒ කියන්නේ R ගේ නෂ්ටියේ ප්‍රෝටෝන 17යි. පරමාණු ක්‍රමාංකයේ නෂ්ටියේ තියෙන ප්‍රෝටෝන ගාන 17යි. එහෙනම් උදාසීන R පරමාණුක පිටින් තියෙන ඉලෙක්ට්‍රෝන ගානත් 17යි. ඉලෙක්ට්‍රෝන ගාන 17 නම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න පුළුවන් 17න් පළවෙනි ශක්ති මට්ටමට වැඩෙන්නේ 2යි. 17න් දෙකක් ගියාම තව හිතනවා 15ක්. 15න් දෙවෙනි ශක්ති මට්ටමට 8යි. 15න් 8ක් කරනම තව 7ක් ඉතුරුනවා. ඒක තුන්වෙනි ශක්ති මට්ටමට 7යි. එතකොට R ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 8යි 7යි. එහෙනම් දැන් තීරණය කරන්න පුළුවන් R ඉන්නේ මොන ආවර්ත? ශක්ති මට්ටම් ගාන ආවර්තාංකයට සමානයි. මෙතන ශක්ති මට්ටම් ඔක්කොම 3යි. 1යි 2යි 3යි. ශක්ති මට්ටම් 3යි. එහෙනම් R ඉන්නේ 3 වන ආවර්තයේ. 3 වන ආවර්තයේ අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන ගාන කාණ්ඩාංකයට සමානයි. මෙයාගේ අවසාන ශක්ති මට්ටම මේක. ඒකේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන 7යි. එහෙනම් 7 වෙනි කාණ්ඩේ. 7 වන කාණ්ඩේ අන්න තීරණය කරා. දැක්කද? එහෙනම් පරමාණු ක්‍රමාංකය දුන්නොත් ඒ ඇසුරින් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියලා ඒ ඇසුරින් ආවර්තාවකයේ තියෙන තැන තීරණය කරගන්න. ආවර්තාවකයේ තියෙන තැන දුන්නොත් කාණ්ඩාංකය සහ ආවර්තාංකය ඇසුරින් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය නිගමනය කරගන්න පුළුවන්. දෙපැත්තම පුළුවන් වෙන්න ඕනේ. මේ පැත්තෙන් දීලා ආවර්තාවකයේ තියෙන තැන ඇහුවොත් කියන්න පුළුවන් වෙනවා. ආවර්තාවකයේ තියෙන තැන දීලා මේ පැත්තට මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඇහුවත් කියන්න පුළුවන් වෙනවා. ඒ දෙක මොකද බැඳීමක් තියෙන්නේ මේ දෙකේ. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ආවර්තිතාවගුවේ පිහිටන ස්ථානයට කිට්ටු සම්බන්ධතාවයක් තියෙනවා. ආවර්තාවගුවේ තියෙන තැන ඇසුරින් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අපෝහණය කරන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඇසුරින් ආවර්තාවගුවේ තියෙන තැන අපෝහණය කරන්න පුළුවන්. හීලියම් කියන්නේ මොකද අපි හීලියම්ගේ තියෙන්න ඕනේ තැන වෙනස් කෙරුවා ගුණ පිළිබඳව තලකලා. හීලියම් ඇරෙන අනික් 19 දෙනාගේම පුළුවන්. ඔක්කොම 20යිනේ 19 දෙනාගේම පුළුවන්. දැන් පැහැදිලි වුණාද? එහෙනම් මේක පුදුම වැදගත්. හරිම වැදගත් ආවර්තාවගුව අපිට රසායන විද්‍යාව අධ්‍යයනය කිරීමේදී. ඉතින් මේ ආවර්තාවගුවේ රටා තියෙනවා. අනන්තවත් ආවර්තාවගුවේ මූලද්‍රව්‍ය ගුණවල රටා තියෙනවා. ඉතින් ඔක්කොම රටා අපිට ඉගෙන ගන්න කාලයක් නෑ. නමුත් අපි නිර්දේශගත කරලත් නෑ. නමුත් අපි වැදගත් රටා කිහිපයක් අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙනවා මේ පාඩමේදී ආවර්තාවගුවේ. ඉතින් එහෙමනම් ආවර්තාවගුව හොඳින් පාඩම් කරගත යුත්තක්. හරි. අපේ ආවර්තාවගුව මූලද්‍රව්‍ය 20කින් සමන්විතයි. එහි ආවර්ත 4ක් සහ කාණ්ඩ 8කින් සමන්විතයි. පළමු ආවර්තයත් හතරවන ආවර්තයත් මූලද්‍රව්‍ය 2 බැගින් පිහිටන අසම්පූර්ණ ආවර්ත. දෙවනි සහ තුන්වෙනි ආවර්ත මූලද්‍රව්‍ය 8 බැගින් පිහිටන සම්පූර්ණ ආවර්ත. කාණ්ඩ ගත්තොත් පළමු කාණ්ඩයට මූලද්‍රව්‍ය 4ක් අයිති වෙනවා. දෙවනි කාණ්ඩයට සහ 8 වෙනි කාණ්ඩයට මූලද්‍රව්‍ය 3 බැගින් අයිති වෙනවා. 3 4 5 6 7 කියන කාණ්ඩවලට මූලද්‍රව්‍ය 2 බැගින් තමයි අපේ ආවර්තාවගුවේ අයිති වෙන්නේ. කාණ්ඩ පිළිවෙලටත් ආවර්ත පිළිවෙලටත් ආවර්තාවගුව මතක තබා ගැනීම මේ දරුවන්ගේ වගකීමක්. එතකොට තමයි අපිට මේ ආවර්තාවගුවෙන් වැඩක් කරගන්න පුළුවන් වෙන්නේ. හොඳයි අපි ඉස්සරහට යමු. බලන්න දැන් තේරෙනවා ඇති අපි වගුව හැදුවා. මූලද්‍රව්‍යවලට ලාක්ෂණික වූ ගුණ කිහිපයකින් ඒවා අතුරෙන් පරමාණුක ක්‍රමාංකයේ සැලකිල්ලටගෙන එය ආරෝහණය වන අණුපිළිවෙල. පරමාණු ක්‍රමාංකයේ අණුපිළිවෙල නෙවෙයි 1 2 3 4 5 ආදී වශයෙන් ආරෝහණය වන කිවි වැඩි වෙන අණුපිළිවෙලට සියල්ලම අන්තර්ගත කර ලබාගත් වගුව. මූලද්‍රව්‍ය සියල්ලම අන්තර්ගත කර ලබාගත් වගුව ආවර්තා වගුව නම් වේ. සාර්ථක වර්ගීකරණයක් සහිතව ආවර්තා වගුව පළමුවෙන්ම ඉදිරිපත් කරන ලද්දේ රුසියානු ජාතික විද්‍යාඥයෙකුට දිමිත්‍රි මෙන්ඩලීව් විසිනි.
ආවර්තිතා වගුවට මූලද්‍රව්‍ය 120ක් පමණ අඩංගුවද මෙහිදී මූලද්‍රව්‍ය 20ක් පමණ අඩංගු කර සකස් කරගත් ආවර්තා වගුවේ කොටසක් අපගේ අධ්‍යයනයට යොදා ගනී. අපේ සීමාව ඇතුළේ තියෙන 20. මේ තියෙන ආවර්තා වගුවේදී අපි හදපු එකම තමයි. එයා මේ පරමාණු ක්‍රමාංක තමයි මේ 1 2 නමුත් ඇත්තට පරමාණු ක්‍රමාංකේ වම් පැත්තේ පහලින් ලියන්න ඕනි. නමුත් මෙතනදී අර හයිලයිට් කරලා පෙන්නන්න ඕනි නිසා ලියලා තියෙනවා දකුණු පැත්තේ ඉහළින් හයිඩ්‍රජන් හීලියම් ලිතියම් බෙරිලියම් බෝරෝන් කාබන් නයිට්‍රජන් ෆ්ලෝරින් නියෝන් සෝඩියම් මැග්නීසියම් ඇලුමිනියම් සිලිකන් ෆොස්ෆරස් සල්ෆර් ක්ලෝරින් ආගන් පොටෑසියම් කැල්සියම්. පළවන කාණ්ඩීන්නේ හයිඩ්‍රජන් ලිතියම් සෝඩියම් පොටෑසියම් දෙවෙනි කාණ්ඩීන්නේ බෙරිලියම් මැග්නීසියම් කැල්සියම් තුන්වෙනි කාණ්ඩීන්නේ බෝරෝන් ඇලුමිනියම් හතරවෙනි කාණ්ඩේ කාබන් සිලිකන් පස්වෙනි කාණ්ඩේ නයිට්‍රජන් ෆොස්ෆරස් හයවෙනි කාණ්ඩේ ඔක්සිජන් සල්ෆර් හත්වෙනි කාණ්ඩේ ෆ්ලෝරින් ක්ලෝරින් අටවෙනි කාණ්ඩේ හීලියම් නියෝන් ආගන්. හරි. මෙම ආවර්තිතා වගුව වෙත ඔබගේ අවධානය යොමු කරන්න. ආවර්තිතා වගුවේ මූලද්‍රව්‍ය පිළිබඳව අධ්‍යයනය පහසු කෙරෙන්නේ කෙසේදැයි දැන් අපි සලකා බලමු. මේ ආවර්තා වගුවෙන් මූලද්‍රව්‍ය අධ්‍යයනය පහසු වෙන්නේ කෙසේදැයි අපි අවධානයට යොමු කරලා බලමු. ආවර්තහ කාණ්ඩ. ආවර්තිතා වගුවේ තිරස් අතට ඇති පේලි ආවර්ත නම් වේ. ආවර්තිතා වගුවේ තිරස් අතට තියෙන පේලි. මේ තිරස් අතට ඇති පේලි ආවර්ත නම් වේ. සිරස් අතට පිහිටි පේලි කාණ්ඩ. ඇත්තටම කියනවා සිරස් අතට පිහිටි තීරු. හරි. පේලි කියලා කියන්නේ සිරස් අතට පිහිටි පේලි කාණ්ඩ නම් වේ. තිරස් අතර තියෙන පේලි ආවර්ත සිරස් අතර තියෙන තීරු කාණ්ඩ. නූතන ආවර්තාවකගේ අප අධ්‍යයනය කරන කොටසේ ආවර්ත 4 තුල මූලද්‍රව්‍ය පිහිටන ආකාරය සලකා බලමු. එහි පළමු ආවර්තයේ මූලද්‍රව්‍ය දෙකක් පමණක් ඇති බව පැහැදිලියි. හයිඩ්‍රජන් හීලියම් ඉන්නේ මුලයි අගයි මැද හිස්. දෙවන හා තෙවන ආවර්තවල මූලද්‍රව්‍ය 8 බැගින් අඩංගු වේ. දෙවනි ආවර්තයේ තෙවනි ආවර්තයේ සම්පූර්ණ ආවර්ත මූලද්‍රව්‍ය 8 බැගින් තියෙනවා. නැවතත් අවසාන එනම් සිව්වන ආවර්තයේ අපගේ අධ්‍යයනයට යොමු වන මූලද්‍රව්‍ය දෙකක් ඇත. සිව්වන ආවර්තය ඇතම සම්පූර්ණ එකක්. නමුත් අපේ අවධානයට යොමු වෙන්නේ එතන මුල් 20න් ඉවර වෙන නිසා මූලද්‍රව්‍ය දෙක ඇතුළේ අපේ ආවර්ත වගුවට සිව්වන ආවර්තයත් අසම්පූර්ණයි. මුල් මූලද්‍රව්‍ය දෙක පොටෑසියම් කැල්සියම් විතරයි තියෙන්නේ. ඒවනම් පොටෑසියම් හා කැල්සියම්. මේ කාණ්ඩේවත් සිරස් පේලි 8ක් ඇත. කාණ්ඩේවත් සිරස් පේලි 8ක් තියෙනවා. පළමු කාණ්ඩේ මූලද්‍රව්‍ය 4කින්. පළවෙනි එකේ 4ක් තියෙනවා. දෙවෙනි එකේ 8 වෙනි එකේ 3 බැගින් තියෙනවා. අනිත් ඒවා 2 බැගින් තියෙන්නේ නේ. පළමු කාණ්ඩේ මූලද්‍රව්‍ය 4කින්. දෙවන කාණ්ඩේ මූලද්‍රව්‍ය 3ක් වේ. තුන්වන කාණ්ඩේ සිට 6වෙනි කාණ්ඩේ දක්වා මූලද්‍රව්‍ය 2 බැගින් වේ. එතන 7වෙනි කාණ්ඩේ දක්වා මූලද්‍රව්‍ය 2 බැගින් තියෙනවා. අවසාන 8වෙනි කාණ්ඩේවත් බිඳුව කාණ්ඩේ නැවත මූලද්‍රව්‍ය 3ක් තියෙනවා. හීලියම් නියෝන් ආගන්. ආවර්ත වගුවට අයත් මූලද්‍රව්‍ය 20යි පරමාණුක ක්‍රමාංකය හා ඒවා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පිළිබඳව අප උගත් දෑ නැවත මතකයට නගා ගනිමු. එය ආවර්තා වගුවට ඇතුළත් කර මෙසේ දැක්විය හැකිය. මෙන්න බලන්න. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය තියෙන තිබෙන පළවෙනි එක්කෙනාගේ මේ තියෙන මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස 1යි. මෙයාගේ මෙතනට 2යි. මෙයාගේ 2යි 1යි. මෙතනට 2යි මෙතනට 1යි. බෙරිලියම්ගේ 2යි 2යි. මෙන්න ඉලෙක්ට්‍රෝන ඉන්නේ 2යි 2. බෝරෝන්ගේ 2යි 3යි. 2යි 3යි. කාබන්ගේ 2යි 4යි. නයිට්‍රජන්ගේ 2යි 5යි. ඔක්සිජන්ගේ 2යි 6යි. ෆ්ලෝරින්ගේ 2යි 7යි. නියෝන්ගේ 2යි 8යි. සෝඩියම්ගේ 2යි 8යි 1යි. මැග්නීසියම්ගේ 2යි 8යි 2යි. ඇලුමිනියම්ගේ 2යි 8යි 3යි. සිලිකන්ගේ 2යි 8යි 4යි. ෆොස්ෆරස්ගේ 2යි 8යි 5යි. සල්ෆර්ගේ 2යි 8යි 6යි. ක්ලෝරින්ගේ 2යි 8යි 7යි. ආගන්ගේ 2යි 8යි 8යි. පොටෑසියම්ට එනකොට 2යි 8යි 8යි 1යි. 2යි 8යි 8යි 1යි. කැල්සියම්ට එනකොට 2යි 8යි 8යි 2යි. 2යි 8යි 8යි 2යි. තියෙන තැන අනුව ඉලෙක්ට්‍රෝන වින්‍යාසය නිගමනය කර ගන්නට පුළුවන්. ඒක කිව්වේ පරමාණුක ක්‍රමාංකයේ අනුපිළිවෙලට මේ මූලද්‍රව්‍ය සටහන් කරාම ඒ තුල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පිළිබිඹු වෙනවා. ඒ තුල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පිළිබිඹු වෙනවා. මූලද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ආවර්තා කාණ්ඩ ඔස්සේ වෙනස් වන ආකාරය. මූලද්‍රව්‍ය පරමාණු ක්‍රමාංකයේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. මේක දාලා දෙනවා හයිඩ්‍රජන් පරමාණු ක්‍රමාංක 1යි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1යි හීලියම් පරමාණු ක්‍රමාංක 2යි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි ලිතියම් පරමාණු ක්‍රමාංක 3යි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 1යි බෙරිලියම් පරමාණු ක්‍රමාංක 4යි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 2යි බෝරෝන් පරමාණු ක්‍රමාංක 5යි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 3යි කාබන් පරමාණු ක්‍රමාංක 6යි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 4යි.
මූලද්‍රව්‍ය පරමාණුක ක්‍රමාංක 1 සිට 20 දක්වා ආරෝහණය වන විට පරමාණුවේ ශක්ති මට්ටම් වලට ඉලෙක්ට්‍රෝන එකතු වන ආකාරය මෙම වගුවෙන් පැහැදිලි වේ. ඒ අනුව කාණ්ඩයක් ඔස්සේ ඉහළ සිට පහළට යෑමේදී අලුතෙන් ශක්ති මට්ටමක් එකතු වන බවත් ආවර්තයක් ඔස්සේ වමේ සිට දකුණට යෑමේදී එම ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝනීය බැගින් ක්‍රමයෙන් එකතු වන බවත් හොඳින් පැහැදිලි වේ. අන්න ඒක හොඳ තර්කයක්. එකම කාණ්ඩයේ පහළට එනකොට එකම කාණ්ඩේ ඕනම කාණ්ඩයක එකම කාණ්ඩයේ පහළට එනකොට ශක්ති මට්ටම බැගින් වෙනවා. මේ බලන්න හයිඩ්‍රජන්ට තියෙන එක ශක්ති මට්ටමයි. මට්ටම එකයි. ඒ කාණ්ඩෙම ලිතියම්ට එනකොට ශක්ති මට්ටම් දෙකයි. ඒ කාණ්ඩෙම සෝඩියම්ට එනකොට ශක්ති මට්ටම් තුනයි. මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස බලන්න. ඒ කාණ්ඩෙම පොටෑසියම් එනකොට ශක්ති මට්ටම් හතරයි. එකම කාණ්ඩයේ පහළට එනකොට මූලද්‍රව්‍ය ශක්ති මට්ටම් බැගින් වෙනවා. මේ බලන්නකො බෙරිලියම්ගෙත් එහෙමනේ. දැන් බෙරිලියම්ගේ තියෙන ශක්ති මට්ටම් දෙකයි. මැග්නීසියම් වල ශක්ති මට්ටම් තුනයි. 2.8යි 2යි. කැල්සියම් වල 2.8යි 8යි 2යි. ශක්ති මට්ටම් හතරයි. එකම කාණ්ඩයේ පහළට එනකොට මූලද්‍රව්‍ය ශක්ති මට්ටම් බැගින් වෙනවා. මේක ඕනම කාණ්ඩයක තියෙනවා. දැන් නයිට්‍රජන්ගේ බලන්නකො. හරි. පස්වෙනි කාණ්ඩේ නයිට්‍රජන්ට මෙතන ශක්ති මට්ටම් දෙකයි. ඒ නයිට්‍රජන් වල පහළින් එම කාණ්ඩයේ ඉන්න ෆොස්ෆරස්ගේ ශක්ති මට්ටම් තුනයි. ශක්ති මට්ටමක් වැඩි වෙනවා. හීලියම්ගේ එක ශක්ති මට්ටමයි. ඒ කාණ්ඩෙම පහළින් ඉන්න නියෝන්ගේ ශක්ති මට්ටම් දෙකයි. ඒ කාණ්ඩෙම පහළින් ඉන්න ආගන්ගේ ශක්ති මට්ටම් තුනයි. ඕනම කාණ්ඩයක මේක දකින්න පුළුවන්. ක්ලෝරින්ගේ බලන්න. හත්වෙනි කාණ්ඩේ ෆ්ලෝරින්ගේ ශක්ති මට්ටම් දෙකයි. ඒ කාණ්ඩෙම ඊට පහළින් ඉන්න ෆ්ලෝරින්ගේ ශක්ති මට්ටම් තුනයි. ඕනම කාණ්ඩයක පහළට එන විට මූලද්‍රව්‍යයට ශක්ති මට්ටම බැගින් වැඩි වෙනවා. එන්න ශක්ති මට්ටම වැඩි වෙනවා. එකම ආවර්තයේ වමේ සිට දකුණට යනකොට එකම ආවර්තයේ වමේ ඉඳන් දකුණට යනකොට ශක්ති මට්ටම් වැඩි වෙන්නේ නැහැ. එකම ශක්ති මට්ටම් ගන්න ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝනීය බැගින් වැඩි වෙනවා. මේ බලන්න. අපි තුන්වෙනි ආවර්තය ගමු. ඒක අපි නිල් පාට පෑනින් හයිලයිට් කරමු. ඔන්න බලන්න. තුන්වෙනි ආවර්තය වමේ සිට දකුණට යනකොට සෝඩියම්ගේ තුන්වෙනි ශක්ති මට්ටම තමයි අන්තිම එක ඉලෙක්ට්‍රෝන එකයි තියෙන්නේ. මැග්නීසියම්ගේ තුන්වෙනි ශක්ති මට්ටම වැඩි වෙලා නැහැ. හැබැයි ඉලෙක්ට්‍රෝනයක් වැඩිලා තුන්වෙනි ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන දෙකයි. ඇලුමිනියම්ට ශක්ති මට්ටම් 3යි. ඒකේ අන්තිම ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝනයක් වෙලා 3යි. මේකේ තුන්වෙනි ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 1යි. මේකේ 2යි. මේකේ 3යි. මේකේ තුන්වෙනි ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 4යි. මේකේ තුන්වෙනි ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 5යි. මේකේ තුන්වෙනි ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 6යි. මේකේ තුන්වෙනි ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 7යි. මේකේ තුන්වෙනි ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 8යි. ඔක්කොටම ශක්ති මට්ටම් 3යි. ඉලෙක්ට්‍රෝනීය බැගින් වැඩි වෙනවා. වමේ ඉඳන් දකුණට එකම ආවර්තය යනවා. මේකෙත් එහෙමනේ. මේ ඔක්කොටම ශක්ති මට්ටම් දෙකයි. හැබැයි මෙයාගේ දෙවෙනි ශක්ති මට්ටම එක ඉලෙක්ට්‍රෝනය. මෙයාගේ දෙවෙනි ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන දෙකයි. දෙවෙනි ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 3යි. දෙවෙනි ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 4යි. දෙවෙනි ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 5යි. දෙවෙනි ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 6යි. දෙවෙනි ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 7යි. දෙවෙනි ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 8යි. ශක්ති මට්ටම් ගාන වමේ සිට දකුණට යනකොට වෙනස් වෙන්නේ නැහැ ආවර්තය. එකම ආවර්තය යද්දී. ශක්ති මට්ටම් ගාන එහෙමමයි. අවසාන ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝනීය බැගින් පිරෙනවා. අවසාන ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝනීය බැගින් පිරෙනවා. දැන් පැහැදිලි? අවබෝධ වුණා? කාණ්ඩයක් ඔස්සේ ඉහළ සිට පහළට එනකොට මූලද්‍රව්‍යයට ශක්ති මට්ටම බැගින් වැඩි වෙනවා. ආවර්තයක් ඔස්සේ වමේ සිට දකුණට යනකොට මූලද්‍රව්‍යයට අවසාන ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝනීය බැගින් වැඩි වෙනවා. ඒ රටාවත් හරි වැදගත් එකක්. හරි? ඒ රටාවත් වැදගත් එකක්. ඒතකොට ඒක තමයි මේ කියලා තියෙන්නේ. මූලද්‍රව්‍ය පරමාණු ක්‍රමාංක 1 සිට 20 දක්වා ආරෝහණය වන විට පරමාණුවේ ශක්ති මට්ටම වලට ඉලෙක්ට්‍රෝන එකතු වන ආකාරයේද මෙම වගුවෙන් පැහැදිලි වේ. ඒ අනුව කාණ්ඩයක් ඔස්සේ ඉහළ සිට පහළට යෑමේදී අලුතෙන් ශක්ති මට්ටමක් එකතු වන බවත් ආවර්තයක් ඔස්සේ වමේ සිට දකුණට යෑමේදී එම ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝනීය බැගින් ක්‍රමයෙන් එකතු වන බවත් හොඳින් පැහැදිලි වේ. පැහැදිලි? හරි. නිදසුන් ලෙස දෙවන ආවර්තයේ ලිතියම් සිට නියෝන් දක්වා යන විට දෙවන ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන ඇතුළු වීම සිදු වේ. එවිට පිළිවෙලින් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2.1 මේ දෙවෙනි ශක්ති මට්ටමේ වමේ සිට දකුණට යනකොට 2.1 2.2 2.3 බලන්න හැම වෙලාවෙම දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන වැඩිලා 2.3 ඔහම 2.4 2.5 2.6 2.7 2.8 ආකාරයට 2.8 දක්වා වැඩි වේ. නැවතත් තුන්වන ආවර්තයේ සෝඩියම් සිට ආගන් දක්වා යෑමේදී පිළිවෙලින් අලුත් ශක්ති මට්ටමට නම් තුන්වෙනි ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝනය බැගින් ඇතුළු වීමෙන් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2.8.1 2.8.2 2.8.3 2.8.4 2.8.5 2.8.6 2.8.7 ආදී වශයෙන් ආකාරයට 2.8.8 දක්වා වැඩිවීමක් දක්නට ලැබේ. මේ අනුව දෙවන ආවර්තයේ ලිතියම් සිට තුන්වන ආවර්තයේ සෝඩියම් දක්වා පිළිවෙලින් මූලද්‍රව්‍ය 8ක් වසු කර තිබේ. 8කට පස්සේනේ දෙවෙනි ආවර්තයේ 8කට පස්සේ තමයි තුන්වෙනි ආවර්තයට ආයේ.
එහිදී ලිතියම් පරමාණුවේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන එකක් පවතී. සෝඩියම් පරමාණුවේ අවසාන ශක්ති මට්ටමේදී ඉලෙක්ට්‍රෝන එකක් පවතී. එකම කාණ්ඩයේ තියෙන මූලද්‍රව්‍ය අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සමානයි. එකම කාණ්ඩයේ තියෙන මූලද්‍රව්‍ය අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සමානයි. මේ පළවෙනි කාණ්ඩයේ තියෙන ඔක්කොගේම අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන එකයි. මෙයාගේ එකයි, මෙයාගේ එකයි, මෙයාගේ අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන එකයි, මෙයාගේ එකයි. අවසාන ශක්ති මට්ටම කීය වුණත් ඉලෙක්ට්‍රෝන එකයි තියෙන්නේ. දෙවෙනි කාණ්ඩයේ තියෙන ඔක්කොගේම අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන දෙකයි මේ. දෙකයි. තුන්වෙනි කාණ්ඩයේ ඔක්කොගේම තියෙන අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 3යි. ඇයි අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන කාණ්ඩාංකයට සමානයි? කාණ්ඩාංකයෙන් ගන්න. හතරවෙනි කාණ්ඩයේ ඉන්න ඔක්කොගේම අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 4යි. පස්වෙනි කාණ්ඩයේ ඉන්න ඔක්කොගේම අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 5යි. හයවෙනි කාණ්ඩයේ ඉන්න ඔක්කොගේම අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 6යි. හත්වෙනි කාණ්ඩයේ ඉන්න ඔක්කොගේම 7යි. අටවෙනි කාණ්ඩයේ ඉන්න ඔක්කොගේම මෙයා නැතුව. ඒ යගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වෙනස් කරානේ අපි. වෙනස් කරලා ගුණ ගැන හිතලා මෙතන දැම්මේ. අනිත් දෙන්නගේ 8 තියෙනවා. එතකොට අන්න ඒවා ඔය රටා මේ පේන්නේ ගොඩක් රටා මේකේ තියෙනවා. හරි. ඒ රටා අවබෝධ කර ගැනීම තමයි මෙතනදී වැදගත්. ඉතින් ලිතිය පළවෙනි කාණ්ඩයේ ඉන්නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි. අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 1යි. සෝඩියම් පළවෙනි කාණ්ඩයේ මේ දෙන්නම ඉන්නේ. හයිඩ්‍රජන්, ලිතියම්, සෝඩියම්, පොටෑසියම්. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1යි 8යි 1යි. ඔක පොටෑසියම් ලිව්වා නම් 2යි 8යි 8යි 1යි. ඒත් අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 1යි. ලිතියම් හා සෝඩියම් යන මූලද්‍රව්‍ය දෙකෙහිම අවසාන ශක්ති මට්ටමේ ඇත්තේ 1 ඉලෙක්ට්‍රෝනයකි. මෙසේ අවසාන ශක්ති මට්ටමේ සමාන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් තිබීමේ ලක්ෂණය යන යම් මූලද්‍රව්‍ය සංඛ්‍යාවකට පසු නැවත නැවතත් දක්නට ලැබේ. මෙවැනි ලක්ෂණයක් ආවර්තිත ලක්ෂණයක් ලෙස හඳුන්වනවා. ඉතා වැදගත්. මොකද මේ ආවර්තිතාව කියන්නේ? ආවර්තිතාව. දැන් මේ වගුවට ඇයි ආවර්තිතාව වගුව කියලා කියන්නේ? දැන් මේ ආවර්තිතාව කියන වචනේ හරි වැදගත් වචනයක්. ඒක සිංහල වචනයක්. ඉංග්‍රීසියෙන් කියන්නේ periodic කියන වචනේ. ආවර්තිතාව කියන්නේ යම් වෙනසක් නැවත නැවතත් ඒ ආකාරයෙන් වෙනවා නම් ඒකට කියනවා ආවර්තිතාව. යම් වෙනසක් නැවත නැවතත් ඒ ආකාරයෙන් වෙනවා නම් අපි ඒකට කියනවා ආවර්තිතාව. දැන් ආවර්තිතාව ලක්ෂණ දක්නට ලැබෙන්නේ ආවර්තාව වගුව තුල විතරක් නෙවෙයි. දැන් බලන්න සතියේ දිනවල ආවර්තිතාවක් නැද්ද කියලා. ඔන්න බලන්න. සඳුදායෙන් සතිය පටන් ගන්නවා. අඟහරුවාද වෙනවා. බදාද වෙනවා. බ්‍රහස්පතින්ද වෙනවා. සිකුරාද වෙනවා. සෙනසුරාද අර්ධ වශයෙන් නිවාඩු දවසක් එනවා. ඉරිදා සම්පූර්ණ නිවාඩු දවසක් එනවා. අන්න සතිය ඉවර වුණා. නැවත ආයේ විචලනේ මුලින්ම පටන් ගන්නවා. ආයේ අලුතෙන් සවුදා. අඟහරුවාද බදාද බ්‍රහස්පතින්ද සිකුරාද සෙනසුරාද ඉරිදා ආදී පිළිවෙලට සතිය වෙනස් වෙනවා දින. ආයේ මුලින් ඉඳලා ආයේ පටන් ගන්නවා. එකම වෙනස නැවත නැවතත් එනවා නම් අපි කියනවා ආවර්තිතාව. සතියේ දිනවලත් ආවර්තිතාවක් තමයි තියෙන්නේ. සමුදායෙන් පටන් ගන්නවා අඟහරුවාද බදාද බ්‍රහස්පතින්ද සිකුරාදා සෙනසුරාදා ඉරිදා ආදී පිළිවෙලට වෙනස් වෙනවා. නැවතත් ඒ විචලනෙම ආයෙනවා. නැවතත් ඒකම ආයෙනවා. යම් විචලනයක් ඒ ආකාරයටම නැවතත් පැමිණීම ආවර්තිතාව. අවුරුද්දේ මාසවලත් තියෙනවා ආවර්තිතාව. ජනවාරි මාසෙන් පටන් ගන්නවා පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි ජූනි ජූලි අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් දක්වා විචලනය වෙනවා. ආයෙ නැවත මුලින් ජනවාරි පළවෙනිදාන් පටන් ගන්නවා. ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි ජූනි ජූලි අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් ආයෙ එකම නැවත පටන් ගන්නවා. ඒතර මේ වගුවේත් ඒකමයි තියෙන්නේ. ඒතර අවුරුද්දේ මාසවලත් ආවර්තිතාවක් තියෙනවා. සූර්යාගේ චලනයේ ආවර්තිත දිනේ ඊරු නැගිනහිරින් උදා වෙනවා. ක්‍රමක්‍රමයෙන් මුදුන් වෙනවා. බටහිරින් බෑල යනවා. ඔන්න විචලනය. ඒකම ආයෙ පහුවෙන්ද උදේටත් වෙනවා. නැගිනහිරින් උදා වෙනවා. මුදුන් වෙනවා. බටහිරින් බෑල යනවා. ඒකම ඊළඟ දවසෙත් ආයෙ වෙනවා. එකම විචලනය නැවත නැවතත් එනවා. ආවර්තිතාව. හරි? ඒකම මේ වගුවෙත් තියෙනවා. පළවෙනි කාණ්ඩයෙන් පටන් ගන්නවා යම් ක්‍රමයකට ඉලෙක්ට්‍රෝන වින්‍යාස සහ ගුණ ටික වෙනස් වෙගෙන යනවා අටවෙනි කාණ්ඩය දක්වා. නැවත මුලින් ඉඳලා ආයෙ ඒකම එනවා. පළවෙනි කාණ්ඩයෙන් ඊළඟ ආවර්තයේ පළවෙනි කාණ්ඩේ පටන් අරගෙන දෙවෙනි කාණ්ඩේ තුන්වෙනි කාණ්ඩේ පිළිවෙලට වෙනස් වෙගෙන යනවා ගුණ. අටවෙනි කාණ්ඩයෙන් ඉවර වෙනවා. ආයෙ මුලින් ඉඳලා පළවෙනි කාණ්ඩයෙන් පටන් ගන්නවා. ආයෙ 2 3 4 5 ආදී පිළිවෙලට මේක වෙනස් වෙගෙන අටවෙනි කාණ්ඩයෙන් යනවා. ආයෙ මුලින්ම පටන්. එකම විචලනය නැවතත් එනවා. එලෙස පැමිණීමට සිංහලෙන් කියනවා ආවර්තිතාව. ආවර්තිත විචලන පෙන්වන ගුණ තියෙන වගුව නිසා මේ වගුවට කියනවා ආවර්තිතාව වගුව. ඉතින් ඒක නිසා අපි මේ ආවර්තිතාව වගුවේ එලෙස එක කිව්වේ මෙලෙස යම් මූලද්‍රව්‍ය සංඛ්‍යාවකට පසු යම් නිශ්චිත මූලද්‍රව්‍ය සංඛ්‍යාවකට පසු නැවතත් දක්නට ලැබෙනවා නම් ඒ ලක්ෂණයම ඒක ආවර්තික ලක්ෂණයක් කියලා කියනවා. ඒ කියන්නේ යම් විචලනයක් නිශ්චිත කාලයකට පසු නැවතත් ආයෙනවා.
අන්න ආවර්තිත විචලනය. තේරුණාද? ආවර්තිත විචලනය. ඒතර ආවර්තිත විචලන පෙන්වන මූලද්‍රව්‍ය ගුණ මේ වගේ ගොඩක් තියෙනවා. අපි ඒවා එකින් එක කතා කරනවා අපේ ඊළඟ පරිච්ඡේදයේදී. ඒතර මට මේ පරිච්ඡේදය අවශ්‍ය වුණේ මූලිකව ආවර්තාව වගුව තුල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය තියෙන්නේ කොහොමද? මේක ඉබේ හටගත්තු එකක් නෙමෙයි. අපි මේක ගලපලා හදාගත්තු වගුවක් කියන එක තේරුම් ගන්න. අපි දැන් බලමු මේ වගුව ඉතා හොඳයි ಗುಣ අධ්‍යයනය කරන්නට. එනිසා අපි බලමු මේ වගුව ඇසුරෙන් කොහොමද මේකේ තියෙන ආවර්තිත විචලන පෙන්වන ಗುಣ මොනවද? ඒ ಗುಣ වල රටාව මොනවද? මෙන්න මේ දේවල් ගැන අපි අපේ ඊළඟ පරිච්ඡේදයේදී කතා කරනවා. ඉතින් මේ පරිච්ඡේදයේදී මේවා කතා කරන්න මේ ආවර්තාව වගුව ආවර්ත පිළිවෙලට සහ කාණ්ඩ පිළිවෙලට ඔබ වහන්සේලා මේ දරුවෝ හොඳින් මතක තියාගෙන ලියලා පුරුදු වෙලා හොඳින් මතක තියාගෙන ඉන්න. අපි ඊළඟ පරිච්ඡේදයේදී ආවර්තිත විචලන පෙන්වන මූලද්‍රව්‍ය ගුණ පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණ ඇතුව මේ පරිච්ඡේදයෙන් සමුගන්නවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සබ්බදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්මදානය උතුම් වන්නේය යන උතුම් බුදුවදන පසක් කරමින් පිරිවෙන් අධ්‍යාපනය ලබන සුවහසක් පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවාදරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා ෆ්‍රෙසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි ඩීපී පිරිවෙන් අධ්‍යාපනය.